හරි හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා අයිලර්නින් කොලෙජ් එකේ 10 වසරේ අතරේ දරුවොත් එක්ක අපි එකතු වෙලා කරන සිංහල පන්තිය මේ විදිහට ආරම්භ කරන්නයි ලෑස්තිය. ඉතින් හැමෝම මේ දවස්වල පාසල් අත්දැකීමක් ලබන්න ඇති කියලා හිතනවා. එහෙම ලබලා දැන් මේ දවස්වල ටිකක් එළියට පහළයට ගිහිල්ලා ටිකක් විවෘතව ඉන්න කාලේ ටිකක් විවෘත අවකාශ සැරිසරන කාලේ. ඉතින් වෙනද වගේම සිංහල පන්තියෙන් අද දවසේ ඔන්න අපි මේ විදිහට සම්බන්ධ වෙනවා. ඉතින් අපි කතා කරමින් හිටියේ සිංහබාහු එහෙම නැත්නම් ලෙන අතහැර යාම පිළිබඳ පාඩමට අදාළ ප්‍රශ්න තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. මගේ මතකයේ නිවැරදි නම් අපි සාකච්ඡා කරා සුපාදේවිය මවක ලෙස තම දරුවන් පිළිබඳ හිතපු මවක් එහෙම නැත්නම් දරුවන්ගේ යහපත උදෙසා ක්‍රියා කරපු මවක් කියන ප්‍රශ්නය අපි සාකච්ඡා කරා. හරි. ඒ වගේම අපි සාකච්ඡා කරා අපේ නිබන්ධනයට අදාළව සිංහ සීවලී තම පියාණන්ට දැඩිව ආදරය කළ චරිතයක් කියන එක. හරි. chat box එකේ විවෘතයි ඔබට මොනවා හරි තියෙනවා නම් chat කරන්න පුළුවන්. ඒ වගේම අපිට භාෂාව පිළිබඳ ප්‍රශ්න, ඒ වගේම සිංහබාහුගේ චරිතය තුලින් තරණයකගේ ගති ලක්ෂණ කියන ප්‍රශ්න. මට මතක හැටියට ඒකෙන් අපි සිංහබාහුගේ තරුණයෙකුගේ ගති ලක්ෂණ කියන ප්‍රශ්නේ සාකච්ඡා කරාද නැද්ද කියලා මට පොඩි මතකයේ ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් ඒක chat box එකේ දානවද චුට්ටකට? කවුරු හරි කෙනෙක් chat box එකේ දානවා නම් පොඩ්ඩක් ඒක අපි සාකච්ඡා කරාද නැද්ද කියලා මගේ මතකයේ චුට්ටක් කරා වගේද නෑ වගේද වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක chat box එකේ ඉක්මනට දැම්මා නම් බලන්න අපි ඒක සාකච්ඡා කරාද කියලා. ඔබේ පිළිතුර එනකම් මම බලාගෙන ඉන්නේ. ඒ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න ඔබට පුළුවන් හෑන්ඩ් මාක් එකක් දාන්න. කො මම කියන එක ඔබට ඇහෙනවා නම් හෑන්ඩ් මාක් එකක් දාන්න. මම ගිය සතියේ පන්ති හිටියේ නෑ. රයිට් හිටපු කට්ටිය කවුරු හරි කෙනෙක් හරි ඇහෙනවා. හරි කවුරු හරි කෙනෙක් මේ ප්‍රශ්නේ සාකච්ඡා කරාද කියලා දාන්න බලන්න පොඩ්ඩක්. හරි. මම ඔබට ගෲප් එකකට දාපු නිබන්ධනය print කරගත්ත කට්ටිය ඉන්නවද? හෑන්ඩ් මාක් එකක් දාන්න එහෙම print කරගත්තා නම් නෑ. ඔව් ලෙන අතහැර යාම තමයි. ඔව් ලෙන අතහැර යාම ටියුට් එක print කරගත්තද කියලා මම අහන්නේ. ගත්තා සර්. ඒකේ මං අහන්නේ මට මතකයි ඔව් සර් විශ්මේ. ඒක අපි කතා කරේ මට මතක විදිහට අපි කතා කරේ සුපාදේවිය මවලකස තම දරුවන් කෙරෙහි කැපකල චරිතයක් කියන එක අපි කතා කරා. ඒක හරිනේ? රයිට්.
ඒක yes නේ. උත්තර දාන්න නැත්නම් මට මේක තේරුම් ගන්න බෑනේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරේ සිංහ සීවලේ තම පියාණන්ට දැඩි ආදරය කියලා චරිතයක කියන එක. එහෙමනේ. මතකය කොහොමද බලමු කට්ටියගේ. හෂිනි මයික් එක චුට්ටක් ඔන් කරන්න හෂිනි. uh, 1028 හෂිනි මයික් එක ඔන් කරන්න පුළුවන් චුට්ටක් ඔන් කරන්න. හෂිනි ගිය සතියේ පන්තියට සම්බන්ධ වුණාද? ගිය සතියේ පන්තියට සම්බන්ධ වුණාද? ගිය සතියේ හිටියේ ටිකකට විතරයි සර්. ඇයි ඒ ටිකකට හිටියේ? ඉස්කෝලේ ඇවිල්ලා හවස පන්ති තිබ්බ එන්න පරක්කු වුණා ටිකක්. හරි. එතකොට ඒ හිටපු ටිකේ මොකද්ද අපි කතා කරේ? ප්‍රශ්න ටික ලියාගත්තද? ප්‍රශ්න ටික නම් එච්චර ලිව්වේ නෑ සර්. හරි. කවුද අපේ රවින්දි? රවින්දි මයික් එක ඔන් කරන්න චුට්ටක්. රවින්දි මං හිතන්නේ print කරගත්ත නේද නිබන්ධනේ? නෑ සර්. ප්‍රශ්න ටික ලියාගත්තා. ප්‍රශ්න ටික ලියාගත්තද ඔයා පොතේ හරි කොහේ හරි ලියාගත්තද? සර් මං ගිය සතියේ හිටියේ නෑ. ගිය සතියේ හිටියේ නෑ. right. එතකොට රවින්දි හිටියේ නෑ ගිය සතියේ. අපි කවුද හිටියේ බලමු. අපේ හරි මයික් එක ඔෆ් කරගමු. විදර්ශනී මයික් එක චුට්ටක් ඔෆ් කරමු. සර්. ඔව් ගිය සතියේ හිටියද විදර්ශනී? ඔව් සර්. හරි ගිය සතියේ අපි මොකද්ද කතා කරපු ප්‍රශ්නේ? වනවාසයේ හැරදමා නරවාසයේ සොයමිනා අප දෙදෙනා ජීවිතය කියන එකේ කතා කරගෙන ගියා සර් අපි අන්තිම වෙනකම්. ඒකෙති. මං හරි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? ලියාගත්තේ නැද්ද ප්‍රශ්න? ප්‍රශ්නේ නම් ලියාගත්තේ නෑ. හරි පළවෙනි උදාහරණ කියන්න මට. හරි. ඊළඟට අපි අහලා බලමු කවුද? මතීෂා කවුද? නුරානි නේද? නුරාන් මයික් එක චුට්ටක් ඔන් කරන්න නුරාන්. ඔව් සර්. නුරාන් ගිය සතියේ හිටියද නුරාන්? නෑ සර් මෙහෙට වැස්සා. හරි. very good. එතකොට කවුද? ගිය සතියේ හිටපුවයි. net me netmi වාසනා netmi වාසනා netmi මයික් එක චුට්ටක් ඔන් කරමු බලන්න. netmi හරි එහෙනම් මම පටන් ගන්නම් වැඩේ. හරි එහෙනම් වැඩේ පටන් ගමු. මට හැබැයි ප්‍රශ්නකට උත්තරයක් ඕනේ. මම මේ කාගෙන් හරි බැලුවේ කී දෙනෙක් මේකට අවධානයෙන් ඉන්නවද මේ අපි කතා කරන ඒවා සාර්ථකව උත්තර ගොඩනගාගෙන මහන්සිලා මේ වැඩේ ඉන්නවද කියලා බලා ගන්න. රයිට් මම මේ පහන ප්‍රශ්නෙට
බලන්න මේ ප්‍රශ්නේ ඔයා ලියාගෙන තියෙනවද කියලා. දරුවන්ගේ සුභසිද්ධිය තකා ක්‍රියා කරන මවකගේ චරිතය සුප්පාදේවියගෙන් සංකේතවත් වෙයි. පාඩම ඇසුරෙන් නිදසුන් සහිතව විමසන්න කියන ප්‍රශ්නය ලියලා තියෙනවද නැද්ද කියලා බලන්න. ලියලා තියෙනවා නම් ඔව් කියලා මට chat box එකේ දාන්න. ඔව් කියලා. හරි. ඊළඟට බලන්න මේ ප්‍රශ්නේ ලියලා තියෙනවද කියලා. සිංහ සීවලී තම පියාට දැඩිව ආදරය කළ චරිතයක පාඩම ඇසුරින් පැහැදිලි කරන්න. මේ ප්‍රශ්නේ ලියාගෙන තියෙනවද? විශ්මි ඔව් කියලා කියන්නේ පළවෙනි එකට කියපු එකද දෙවෙනියට කියපු එකද? දෙක ලියලා තියෙනවා. ඒ කියන්නේ සිංහ සීවලී තම පියාට දැඩිව ආදරය කළ චරිතයක කියන එක ලියලා තියෙනවා. right. එතකොට පළවෙනි එක ලියාගෙන නැද්ද විශ්මි? ඒ කියන්නේ දරුවන්ගේ සුභසිද්ධිය උදෙසා ක්‍රියා කරන මවකගේ චරිතය සුප්පාදේවියගෙන් සංකේතවත් වෙයි කියන ප්‍රශ්නේ ලියාගෙන නැද්ද? කවුරුත්ම ලියාගෙන නැද්ද? පළවෙනි උදාහරණේ ඇවිල්ලා අසිරිමත් වූ දෙයක මෙලව ප්‍රේමයේ නමිනා වැනූ පොරණ කෙවිඳුන් සොඳ රසමුසු බසිනා. මේක උද්ෘතයේ වශයෙන් ලියාගෙන තියෙන පළවෙනි එක ලියලා නැහැ කියලාද කියන්නේ? රවිදු කියනවා නැහැ කියලා. right. ඊළඟට බලන්න මෙන්න මේක ඔයා ලියාගෙන තියෙනවද කියලා ලිව්වා සර්. හරි. සමහර අය කියනවා නැහැ කියලා, සමහර අය කියනවා ලිව්වා කියලා. හරි දැන් මේක මේට වඩා මේ සාර්ථකව කරගෙන යන්න ඕනි මගේ දරු පැටවු ටික. ඒ කියන්නේ හැමදාම කන්ටිනියු ක්ලාස් එකට සම්බන්ධ වෙලා මම හිතනවා මම මේ කරන විදිය මොඩල් එකක් වෙන කොයිවත් පන්තියකදී මම හිතන්නේ වට හම්බ වෙයි කියලා. මම ඊටාම පහසු කරලා පාඩම් කරන්න ඕනිය වෙන් කරලා ඊටාම පිළිවෙලකට ලස්සනට මේ උත්තර ටික ඔයාලට ගොඩනගන්න කියලා දෙන්නේ. ඒ නිසා මේක මගේ අරගන්න එපා. මේක හරියටම කන්ටිනියු කරගෙන යන්න. right. එහෙම නැති වුණොත් ඔයාට අපරාධයක් වෙන්නේ. මම දන්නවා විචාර සම්බන්ධයෙන් ගොඩක් දරුවන්ට තියෙන ප්‍රශ්න. අපේ උගන්වන ගුරුවරුත් විචාර එහෙම ටිකක් අමාරු කරලා නිකන් වටේ ගොතලා ඉවරලා ඔළුව මඤ්ඤම් වෙන විදිහට තමයි විචාරණවත් උගන්වන්නේ. සමහරට විචාර ගොඩනගන්න දෙන්නේ නැහැ. සමහරට පාඩම කියලා විචාර ලියන්න මෙහෙම ලිව්වම හරියද කියලා අපි ගොඩනගා ගන්න ඕනේ. right. ඒ නිසා ටිකක් මේකට ටිකක් අවධානය යොමු කරලා අපි මේ වැඩේ හරියට කරගෙන ගියොත් ඔයාට ඊටාම පහසුවෙන් මේකට ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා හොඳට මේ වැඩේ කරගෙන යන්න. ඉතින් ඔයාට මේ පාඩම් මග ඇරුණා නම් ඔයාට සම්බන්ධ වෙන්න බැරුණා නම් අඩුම ගානේ අනිවාර්යෙන් වීඩියෝ එකවත් බලලා මේ ටික ලියා ගන්න. මේ නිබන්ධනය ඇත්තටම මුද්‍රණය කරගන්න. ඒක මම දාලා තියෙන ඇත්තටම ඔයාලට එතකොට පහසු වෙන්න. සාමාන්‍යයෙන් ඔයාලට මේ වගේ මුදලක් ඇතුලේ මේ වගේ ක්ලාස් එකකදී මේ විදිහට ඔයාලට උත්තර ලියා ගන්න අවස්ථාව ලැබෙන එක ලොකු දෙයක්. නැත්නම් සාමාන්‍යයෙන් මම මගේ පර්සනල් ක්ලාස් එක මේ ක්ලාස් එකටම මම රුපියල් 1000ක මුදලක් අය කරනවා. මේකට විතරක්. ඒ කියන්නේ මේ පර්සනල් ක්ලාස් එකට, පෞද්ගලික ක්ලාස් එකට. ඉතින් ඔයාලට මේ සියලු විෂයන් මේක ඇතුලේ ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙන ලොකු වාසියක්. ඉතින් මේ නිබන්ධනම තමයි ඒගොල්ලන්ටත් දෙන්නේ. එකට වෙනසකට වෙන්නේ සාමාන්‍යයෙන් මේකට ප්‍රීට කවරයක් දාලා මුද්‍රිත නිබන්ධනයක් දෙන එක විතරයි. ඉතින් ඒ වැඩි කරන විදිහටමත් වඩා හොඳට මේක ප්ලෑන් කරලා ඔයාලට උත්තර ටික දෙන්න නිසා ලස්සනට වැඩේට සම්බන්ධ වෙන්න හැම නිබන්ධනයක් එක්කම ඉස්සරහට යන්න උත්සාහ කරන්න. right. හරි බලන්න එහෙනම් මේ ප්‍රශ්නය ඔයගොල්ලෝ ලියලා තියෙනවද කියලා. නැත්නම් මම මේ කිව්ව ප්‍රශ්න ලියලා නැත්නම් මගේ පැටවු ටික අනිවාර්යෙන් දෙයියනේ කියලා යන්න වීඩියෝ එක බලන්න ගිහලා ආයතනයත් එක්ක කතා කරලා අංක ඉල්ලගෙන වීඩියෝ එක බලලා ඒ ටික අනිවාර්යෙන් හදාගන්න. right. ඉතින් මේවා ගැන ඔයාට රත් වෙන්න පටන් ගන්න විභාගෙ කිට්ටු වුණාම විභාගෙ කිට්ටු වෙනකොට රත් වෙන්න ගත්තට පස්සේ මම දන්නවා ඔයාට දැන් විභාග අත්දැකීම් නැහැ. විභාගයකට ලියලා සිංහල වලට ලකුණු සම්බන්ධ අත්දැකීම් නැහැ. ඒ නිසා ඔයා රත් වෙලා නැහැ දැන්. ඔයා රත් වෙන්නේ හරිද විභාගෙ කිට්ටු වෙනකොට වාර විභාගවලදී විචාර 4 ලියා ගන්න බැරුව දතකට බූට්ටු වෙලා මේ අර අදෝමුඛයත් මූට්ටු වෙලා දඟලනකොට තමයි ඔයාට තේරෙන්නේ අපරාධේ මේ දවස්වල මේක වැඩ ටික කරගත්තා නම් හොඳයි කියලා. ඒ නිසා ඒ වෙනකන් රත් වෙලා ඇඟ මේ පත රිදෙනකන් ඉන්න එපා. දැන් ඉඳලා ටිකෙන් ටික වැඩ ටික කරගෙන සෑම විෂයකම වගකීමක් ඇතු ඔයාගේ වැඩක් කියලා හිතාගෙන මේ වැඩේ ඉස්සරහට යන්න. අනිත් අය කියනවට පිටිපස්සේ දෙමව්පිය තල්ලු කරනවට ගුරුවරුන්ගේ බලපෑමට මේ ගමනේ යන්න එපා. ඔයා අතිශයින්ම මේකේ වගකීම අරගෙන ඔයා මේ ලැබිච්ච අවස්ථාව ඉතාම හොඳට ප්‍රයෝජනයට අරගෙන ඔයාගේ විභාගය ඉහළින් සමත් කරගත්තොත්
ඒක ඔයාට ලොකු ආලෝකයක් සහ ඔයාට ලොකු වටිනාකමක්. ඒක හොඳට මතක තියාගන්න. එඩියුකේෂන් එකට තියෙන වැලියු එක ලෝකේ වෙන කිසිම දෙයකට නැහැ. ඒ නිසා මතක තියාගන්න. අපිට මේ රටේ එකම සරණයි බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං කිව්වට ඇත්තටම අපිට තියෙන්නේ අනිත්‍ය සරණ අනාත්‍ය සරණ වෙන සරණක් නැහැ. අධ්‍යාපන සරණ විතරයි තියෙන්නේ. හරිද? ඒක හොඳට මොලේ තියාගෙන මොලේ ඒක හොඳට සටහන් කරගෙන හදවතේ තියාගෙන මේ ගමන උප්පරිම උත්සාහයෙන් මහන්සිලා යන්න උත්සාහ කරන්න. ඒක තමයි පළවෙනියටම මනසේ තියාගන්න ඕනි කාරණා. හරි? ඊළඟට බලන්න මට පොඩක් chat box එකේ දාන්න මෙන්න මේ ප්‍රශ්නේ සාකච්ඡා කරාද කියලා. right? අපි මේකේ මූලික කාරණා ටික කතා කරා. ඊළඟට මම අහන්නේ වාගේ භාෂාව සම්බන්ධ ප්‍රශ්නේ. ඒ කියන්නේ මෙන්න මේක. භාෂා භාවිතයේදී සරච්චන්ද්‍රයන් දක්වා ඇති දක්ෂතාව දී ඇති නාට්‍ය කොටසෙන් විස්තර කරන්න. බලන්න මේ ප්‍රශ්න ලියාගෙන තියෙනවද කියලා. ලියලා තියනවා නම් කවුරු හරි මට ලියලා තියෙනවා කියලා yes කියලා chat box එකේ දාන්න. ඒක කරේ නෑ සර්. නෑ. right. එතකොට සිංහබාහු තරුණයෙකුගේ ගති ලක්ෂණ ප්‍රදර්ශනය කරනවා කියන ප්‍රශ්නේත් අපි සාකච්ඡා කරේ නෑ. එතකොට ওই දෙක තමයි අපි සාකච්ඡා කරපුනේ. නැති ප්‍රශ්න දෙක. එතකොට ඔයා සම්පූර්ණ කරගන්න ඕනි වීඩියෝ එක බලලා සුප්පා දේවිය තම දරුවන්ගේ යහපත උදෙසා ක්‍රියා කළ මවක් කියන ප්‍රශ්නයයි ඒ වගේම අනිත් ප්‍රශ්නේ තමයි සිංහසීවලි තම පියාණන්ට දැඩිව ආදරය කළා කියන එක. right. කරේ නැත්නම් අපි ඉස්සරහට කරගෙන යන් මට මතකයේ විදියට මම ක්ලාස් ගණනාවක් කරනවා ඒ අතරේ මගේ මතකයේ පොඩ්ඩක් පැටලලා තියෙනවා මේ දෙක තමයි කරේ කියලා ඔයාලගෙන් දැනගන්න එක්ක ඇහුවේ right එහෙනම් අපි යම් ප්‍රශ්නෙට වෙන තමයි පොඩි ගීතයක් එහෙම අහන්න දීලා තමයි යන්නේ අද පොඩ්ඩක් මම ඒක පස්සෙන් තියලා මැදට ඒක දාලා අපි මුලින්ම ප්‍රශ්නේ සාකච්ඡා කරලා එමු එතකොට මේ මූලික හැඳින්වීමක් කරා මම සිංහබාහු නාට්‍ය එහෙම නැත්නම් ලේනාතරයම කොටස ගැන මම මූලික හැඳින්වීමක් කරා ඒ මූලික හැඳින්වීමේ වීඩියෝ එකත් ඔයා බලන්න ඒකත් බලලා ඒ දැනුම කන්ටිනියු කම්ප්ලීට් විදියට හදාගන්න ඊට පස්සේ මම ඔයාට දීලා තියෙන උද්ෘතයන් අනිවාර්යෙන් පාඩම් කරගන්න මම විශ්වාස කරනවා ඔයාව සමේ රටේ දරුවෝ විශ්වාස කරනවා කියන වැඩේ හරියට කරනවා කියලා right ඒ නිසා ඔයා මේ වැඩ ටික හරියට කරගෙන යන්න ඒක අත්‍යවශ්‍යම වැදගත් සහ අවධාරණය කරලා කියන කාරණයක් right ඉතින් එහෙනම් මම අනිත් හැමෝටම සුපුරුදු පරිදි වෙනවා වගේ කැමරාව ඔන් කරගන්න කියලා කියනවා. ඔයාගේ කැමරාව ඔන් කරගෙන ඔයාගේ මූණ මේක තුල තියෙනකොට අපිට ලෙන්ගතුකමින් මේ වැඩේ ඉස්සරහට යන්න පුළුවන් නිසා. හරි. එහෙනම් ප්‍රශ්නෙට යන් ප්‍රශ්න ලියාගමු මේක ඔයා මුද්‍රණය කරගෙන නැත්තම් ඔයා දැන් ප්‍රශ්නේ ලියා ගන්න. හරි? මෙන්න මේකයි ප්‍රශ්නේ. මම හිමීට කියන්නම් ඔයා හිමීට ලියා ගන්න. भाषा भावितेदी මේක වැඩි ෂෙයා කරන්නත් පුළුවන් මම තව පොඩ්ඩෙන් ෂෙයා කරන්න ප්‍රශ්න ලියාගෙන අපි ෂෙයා කරගමු ඩොකියුමන්ට් එක මම ෂෙයා කරන්නම් භාෂා භාවිතේදී සරච්චන්ද්‍රයන් දක්වා ඇති දක්ෂතාව භාෂා භාවිතේදී සරච්චන්ද්‍රයන් දක්වා ඇති දක්ෂතාව දී ඇති නාට්‍ය කොටස ඇසුරෙන් විස්තර කරන්න. දී ඇති නාට්‍ය කොටස ඇසුරෙන් විස්තර කරන්න. දී ඇති නාට්‍ය කොටස ඇසුරෙන් විස්තර කරන්න. හරිනේ? right. මම නැවත කියන්නම් ප්‍රශ්නය. භාෂා භාවිතයේදී සරච්චන්ද්‍රයන් දක්වා ඇති දක්ෂතාව දී ඇති නාට්‍ය කොටස ඇසුරෙන් විස්තර කරන්න. භාෂා භාවිතයේදී සරච්චන්ද්‍රයන් දක්වා ඇති දක්ෂතාව දී ඇති නාට්‍ය කොටස ඇසුරෙන් විස්තර කරන්න. හරි? ආයෙමත් කියන්නම් භාෂා භාවිතයේදී සරච්චන්ද්‍රයන් දක්වා ඇති දක්ෂතාව දී ඇති නාට්‍ය කොටස ඇසුරෙන් විස්තර කරන්න. දැන් ඕකෙදී අපි අවධානය යොමු කරගන්න ඕනි කාරණේ තමයි ඕනෑම නිර්මාණයක් ඕනෑම ගද්‍ය නිර්මාණයක් වෙන්න පුළුවන් ඕනෑම පද්‍ය නිර්මාණයක් වෙන්න පුළුවන් භාෂාව තමයි භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් ඕනෑම නිර්මාණයක රසවත් භාවය වැඩි කර ගැනීම සඳහා යොදාගන්නේ භාෂාවේ තියෙන කලාව. එහෙම නැත්නම් භාෂාව ආර්ට් එකක් විදිහට භාවිතා කර ගැනීම තමයි අපි භාෂාව හැසිරීම පිළිබඳ දක්ෂතාවය කියලා කියන්නේ. දැන් කෙනෙක් කවියක් ලියනවා නම් එහෙම නැත්නම් නවකතාවක් ලියනවා නම් එහෙම නැත්නම් කෙටි කතාවක් ලියනවා නම් එහෙම නැත්නම් ටෙලි නාට්‍යයක් හදනවා නම් එහෙමත් නැත්නම් චිත්‍රපටයක් හදනවා නම් මේකේ ප්‍රධාන sannivedana මාධ්‍ය වෙන්නේ භාෂාව. අපි කතා කරද්දී අදහස් උමාරු කරගද්දී
භාෂාව තමයි වැදගත්ම සාධකය. කෙනෙක්ට පුළුවන් නම් නිර්මාණශීලීව භාෂාව පාවිච්චි කරන්න. යම්කිසි කලාවකට භාෂාව පාවිච්චි කරන්න. ඒ පාවිච්චි කරන කලාත්මක භාෂාව, ඒ පාවිච්චි කරන නිර්මාණාත්මක භාෂාව මතින් සංනිවේදනය වෙන එකේ පොඩි කලාවක් ආර්ට් එකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි දන්නවනේ නයි අරින යාළුවෝ. නයි අරින යාළුවෝ ඉන්නවා. ඒ කියන්නේ කතන්දර කියනවා නිකන් ඇහි පිහිටෝලා. සමහර අය කියද්දී එහෙමනේ. අපි කිව්වට ඒව එච්චර ලස්සන නැහැ. සමහර අය කතන්දර කියනවා ඇහි පිහිටෝලා කියන්නේ. අපි හිතන්නකො සරල වශයෙන් ඊයේ ගිය අපි ඉතා කැමති ටෙලි නාට්‍යයක් අපිට බලන්න වෙන්නේ නැහැ. හැබැයි ඉස්කෝලේ ඇවිල්ලා යාළුවා ඒ ටෙලි නාට්‍යයේ සිද්ධ වෙච්ච දේ කියනවා හරියට නිකන් අපි රූපවාහිනියෙන් බැලුවට වඩා අපේ ඇස්වල ඉහ කොඳ මොළවල මැවෙන තරමට මාර ලස්සනට ඒ කතාව විස්තර කරලා දෙනවා. ඒක තමයි එයා ගාව භාෂාව හැසිරීම සම්බන්ධයෙන් තියෙන හැකියාව. එතකොට දැන් ගෑනු ළමයෙක් තමන්ව ලස්සන වෙන්න උපක්‍රම පාවිච්චි කරනවා වගේ නිර්මාණකරුවෙක් භාෂාව පාවිච්චි කරනවා තමන්ගේ නිර්මාණය ලස්සන කරගන්න. දැන් ගෑනු ළමයෙක් ලස්සන කරගන්න මොනවද කරන්නේ? කරාබු දානවා, ලිප්ස්ටික් ගන්නවා, අයිබ්‍රෝ හදනවා, බෑන්ඩ් දානවා, ලස්සන ගවුම් අඳිනවා, සෙරප්පු දානවා. ඔය ඔක්කොම කරන්නේ මොනවද? උපක්‍රමයක් විදියට ගෑනු ළමයි ලස්සන කරන්නේ. එතකොට මනමාලිය ඊට වඩා ලස්සනට හැඩ කරනවා. හරිද? මනමාලිය වන්දන කට්ටියන් ඊට වඩා ලස්සනට හැඩ කරනවා. එතකොට ඒ අය අතරෙත් කියන මෙන්න මෙයා තමයි කාලියක් කිනීව සරස්වති දේවිය ගානට මොඩ් කරන්නේ. මෙයාට පුළුවන් ඒ අය මාර දක්ෂයි ඒක. කිව්වම එයාට පොඩි වැලියු එකක් හැදෙනවා. ඒ කියන්නේ එයාට පුළුවන් කාලියක් කිනීව වුණා සරස්වති දේවිය තරම් ලස්සන කරන්න. එතකොට එයාගේ හැකියාව. එතකොට භාෂාව පාවිච්චි කළ කෙනෙක්ට පුළුවන් අර තමන්ගේ අදහස හරි අපූර්වට භාෂා උපක්‍රම පාවිච්චි කරලා ලස්සනට ඉදිරිපත් කරන්න. ඒක තමයි භාෂාව උපක්‍රම. ඒතර භාෂා උපක්‍රම ගැන කතා කරද්දී භාෂා උපක්‍රම තියෙනවා මෙන්න මේවා. මේවා ටික ඔලුවට ගන්න ඕනෑම නිර්මාණයකදී අපිට භාෂාවේදී මූලික වශයෙන් හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ කීපයක් තියෙනවා. එක ඕනෑම නිර්මාණයකට පාවිච්චි කරන්න පුළුවන් සරල බස්වහරක්, එහෙම නැත්නම් ගැමි සරල බස්වහරක්, එහෙම නැත්නම් විදග්ධ බස්වහරක්, එහෙමත් නැත්නම් සුද්ධ සිංහල බස්වහරක්. කෙනෙක්ට නිර්මාණයක් කිරීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් මූලික භාෂාවලින් ප්‍රධාන වශයෙන් යොදා ගන්න පුළුවන් ක්‍රම තුනයි. එකක් සරල ගැමි බස්වහරක් යොදා ගන්න එක. දෙක විදග්ධ බස්වහරක් යොදා ගන්න එක. තුන සුද්ධ සිංහල බස්වහරක් යොදා ගන්න එක. සමහර වෙලාවකට නම් මිශ්‍ර සිංහල බස්වහරක් යොදා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉංග්‍රීසි, දෙමළ, සංස්කෘත, පාලි වගේ භාෂා කලවම් වෙච්ච භාෂාවක් යොදා ගන්නත් පුළුවන් කෙනෙක්ට නිර්මාණයක් ඉදිරිපත් කරන්න. දැන් ඔය සුද්ධ සිංහල භාෂාව භාවිතාවට අරගෙන කරපු නිර්මාණයක් තමයි අමාවතුර කියලා කියන්නේ. එතකොට අපිට අමාවතුරදී හම්බ වෙන්නේ සුද්ධ සිංහල බසක් භාවිතයට ගත්ත නිර්මාණ. ඊට පස්සේ උම්මග්ග ජාතකයේ වගේ ගත්තාම පාලි සංස්කෘත මිශ්‍ර වෘත ගන්ධීය භාෂා ශෛලියක් භාවිතාවට ගන්නේ ගන්ධදාම පුෂ්පදාම අවලම්බිත නානා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත අලංකෘත සිරිහාන් ගර්භය බලන්නා වූ වගේ ඡේදයක් ගත්තාම අට්ටාල වෙට්ටන් සින්නම් මේ වගේ ගත්තාම දෙමළ සංස්කෘත පාලි වගේ වචන කලවම් වෙච්ච භාෂාවකින් තමයි උම්මග්ග ජාතකය රචනා වෙන්නේ. එතකොට දැන් සද්ධර්ම රත්නාවලිය ගත්තොත් සද්ධර්ම රත්නාවලිය දැන් උග්ගසේන වගේ කතාවක් ඕගොල්ලන්ට සද්ධර්ම රත්නාවලිය 11 වසරේදී ඉගෙන ගන්න තියෙන උග්ගසේන වගේ කතාවක් ගත්තොත් ලදොත් ජීවත් වෙන්නේ නොලදොත් නියමේ නොකානොබ්බේ ඇඳට නැගීලා වැදහොත්තා. දැන් මේවා සරල ගැමි ජනවහර. එතකොට ඒ නිර්මාණය සඳහා පාවිච්චි කරලා තියෙන්නේ සරල ගැමි බස්වහරක්. දැන් ගුත්තිල කාව්‍ය ගත්තොත් එහෙම ගුත්තිල කාව්‍යයේ තියෙනවා වියත්වහරක් තියෙනවා. අපි මතකයි ගුත්තිල කාව්‍යයේදී කතා කළා ප්‍රශ්නයක් ඔබට මතක ඇති. ගුත්තිල කාව්‍යය තුල වියත්වහර මෙන්ම සරල බසද භාවිතාවටගෙන ඇත කියලා. ඒකෙදී අපි කතා කරා වියත්වහර කොයි වගේද පාවිච්චි කරලා තියෙන්නේ සරල බස්වහර කොයි වගේද පාවිච්චි කරලා තියෙන්නේ කියලා. දැන් ඔය ආදී ලෙස යම් නිර්මාණයකට භාෂාව භාවිතාවට ගන්න පුළුවන් ඔන්න ඔය ආකාරයෙන්. ඊළඟට ගන්න පුළුවන් එක තමයි උපමා රූපක භාවිතාව. එතකොට භාෂාව ලස්සනට පාවිච්චි කිරීම සඳහා උපමා සහ රූපක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දන්නවනේ. එතකොට මම උපමා රූපක ගැන විස්තර කරන්න යන්නේ නැහැ. භාෂා උපක්‍රමයක් විදිහට උපමා රූපක පාවිච්චි කරන්න පුළුවන් කවියකදී වෙන්න පුළුවන්, ගද්‍ය නිර්මාණයකදී වෙන්න පුළුවන්. ඊළඟදී පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක්ට සංවාදාත්මක බස්වහරක්. එහෙම නැත්නම් ඩයලොග් දෙබස් භාවිතාවට ගන්න පුළුවන්. හරි. දෙබස් භාවිතයට අරගෙන තමන්ගේ නිර්මාණය රසවත් කරන්න පුළුවන්. ඒක තව භාෂා උපක්‍රම. ඊළඟට ගන්න පුළුවන් කෙටි වැකි සහ දිගු වැකි වගේ භාෂා උපක්‍රම. ඕනනම් කෙටි වැකි ලියන්න පුළුවන්, ඕනනම් දිගු වැකි ලියන්න පුළුවන්. ඒ වගේ ලියලත් භාෂාව භාවිතාවට ගන්න පුළුවන්. ඊට පස්සේ ගන්න පුළුවන් උත්‍රාසාත්මක භාෂාවක්. ඒකට අපි කියලා කියන්නේ නිකන්
කටකොනට hina යන දැන් උදාහරණයක් ජාතක පොත ගත්තම උම්මක ජාතකයේ සල්ලේක ලාලා පාතර බානා කෙනෙකුන් මෙන් වර්චස් පිටක් ඒ වට්ටයා හිස්සෙලා කුමක්දයි උඩ බැලූ කල මුඛේ වර්චස් පිටක් කියලා ක්‍රීන් යන හඬින් කිය. දැන් මේකෙදි තියෙන උත්ප්‍රාසාත්මක බසක්. ඒ කියන්නේ උපහාසය මතු කරන බස් සහරක්. ලදුත් ජීවත් වෙමි නොලදුත් මියෙමි වගේ නොකානොබී හැඳට නැගීලා අනේ වගේ අපේ උග්ගසේන සිටු පුත්‍රයාගේ කතාව සද්ධර්ම රත්නාවලියේදී වගේ තැන්වලදී අපිට හම්බ වෙන උපහාසාත්මක බස් සහරක්. එහෙමත් බස පාවිච්චි කරන්න පුළුවන් නිර්මාණශීලී. ඊළඟට අපිට හම්බ වෙනවා උත්ප්‍රේක්ෂ අලංකාර බස් සහරක් පාවිච්චි කරන එක. ඒ කියන්නේ ආජීව වස්තු වලට සජීවීත්වය ලබා දීලා එහෙම නැත්නම් පණ නැති ඒවාට පණ දීලා උත්ප්‍රේක්ෂ අලංකාරය යොදාගෙන අපිට පුළුවන් ඕනනම් නිර්මාණයක් රසවත් කරන්න. ඊළඟට අපිට පුළුවන් එලි සමය එලි වැට වගේ කාව්‍ය උපක්‍රම පාවිච්චි කරලා කවියක් ලස්සන කරන්න. ඒවා භාෂා උපක්‍රම. ඊළඟට අපිට පුළුවන් අනුප්‍රාසය වගේ උපක්‍රමයක්. එකම වචනේ එකම අකුර නැවත නැවත එකට මුසු කරලා ඒකෙන් නැගෙන ශබ්දබ්දනිය හරහා නිර්මාණයක් රසවත් කරන්න පුළුවන්. හරි ඒකට අපි කියනවා අනුප්‍රාසය කියලා. ඔය ආදී වශයෙන් භාෂාවේ විවිධ උපක්‍රම පාවිච්චි කරලා අපිට පුළුවන් නිර්මාණයක් රසවත් කරන්න. දැන් අපෙන් අහන්නේ ලෙන අතහැර යාම. එහෙම නැත්නම් සිංහබාහු නාට්‍යයෙන් උපුටාගත් ලෙන අතහැර යාම කියන කොටස ඇතුලේ සරච්චන්ද්‍රයන් කොයිතරම් අපූර්වට භාෂාව භාවිතාවට අරගෙන තියෙනවද? ඒ නාට්‍ය සාර්ථක වීම සඳහා එහෙම නැත්නම් සිංහබාහු කියන නිර්මාණය සාර්ථක කර ගැනීම සඳහා සරච්චන්ද්‍රයන් භාෂාව කොයිතරම් ලස්සනට විශිෂ්ට ලෙස දක්ෂ ලෙස හසුරුවලා තියෙනවද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට අපි ඒක නිදර්ශන සහිතව ඔප්පු කරන්න ඕනි සරච්චන්ද්‍රයන් මෙන්න මේ වගේ භාෂාවන් පාවිච්චි කරලා භාෂා උපක්‍රම පාවිච්චි කරලා සිංහබාහු නැමැති නාට්‍ය නිර්මාණය රසවත් කරලා තියෙනවා කියලා අපිට ලියන්න පුළුවන් වෙනවා. සුපුරුදු පරිදි අපි ප්‍රශ්නයට ප්‍රවේශය ගන්නවා පරණ පරිදිම. එහෙම අරගෙන අපි ප්‍රවේශය ලියාගෙන යම් උදාහරණ වලට ඉස්සෙල්ලාම අපි ප්‍රවේශය ලියාගෙන යමු. ලියමු ප්‍රවේශය. සිංහබාහු නාට්‍ය නිර්මාණය සිංහබාහු නාට්‍ය නිර්මාණය එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන්ගේ නිර්මාණයකි. එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන්ගේ නිර්මාණයකි. ශෛලීගත නාට්‍ය සම්ප්‍රදායට අයත් ශෛලීගත නාට්‍ය සම්ප්‍රදායට අයත් සිංහබාහු නාට්‍ය දේශීය නාට්‍ය කලාවේ අනන්‍යතාවය දේශීය නාට්‍ය කලාවේ අනන්‍යතාවය සලකුණු කරයි. මහාවංශයේ එන සිංහලයාගේ ආරම්භය පිළිබඳ කතාව සිංහලයාගේ ආරම්භය පිළිබඳ කතාව මූලාශ්‍ර කොටගෙන ඇත. සිංහබාහු මෙහි ප්‍රධාන චරිතය වේ. සිංහබාහු නාට්‍ය නිර්මාණය රසවත් භාවයට පත් කිරීම සඳහා සරච්චන්ද්‍ර ශූරීන්
භාෂාව භාවිතයට ගත් ආකාරය භාෂාව භාවිතයට ගත් ආකාරය සිංහබාහු නාට්‍ය නිර්මාණය තුලින් සිංහබාහු නාට්‍ය නිර්මාණය තුලින් මෙලෙස විවරණය කළ හැකිය. මෙලෙස විවරණය කළ හැකිය. මෙලෙස විවරණය කළ හැකිය. ඊටාම සරලයි, ඊටාම පහසුයි. සිංහබාහු නාට්‍යයට අදාළ මූලික කරුණු ටික දාලා අපි ওই විදිහට ඔය ප්‍රවේශය ලියා ගන්න. දැන් අපිත් එක්ක පන්තියේ නිබඳ සම්බන්ධ වෙලා මේ ප්‍රවේශයන් ලියාගෙන එනවා නම් ඔයා ඕනම නිර්මාණයකට එහෙම නැත්නම් ඔයාට සාහිත්‍ය පොතට අදාළ සියලු සාහිත්‍ය පාඩම් වලට ප්‍රවේශයක් ලියා ගන්න එක ඕකෙන් ඔයාට පුරුදු වෙන්න පුළුවන්. දැනට යම්කිසි ප්‍රවීණතාවයක් ලබලා ඇති. හරි. ඔතන ඉස්සරහට එනං අපි කතා කරන්න ඕනේ සරච්චන්ද්‍රයන් කොහොමද මේ නාට්‍ය නිර්මාණය ඇතුලේ තමන්ගේ භාෂා හැකියාව භාෂා ශක්්‍යතාවය ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. right. මම ෂෙයා කරන්නම් ඩොකියුමන්ට් එක අපිට එතකොට ඒක දිහා බලාගෙන මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. මූලික උද්ෘතයන් විතරක් බලාගෙන මම ෂෙයා කරන්න. ඩොකියුමන්ට් එක දැක්කට පස්සේ මට හෑන්ඩ් මාක් එකක් දාන්න දුටුවා කියලා. yes right මෙන්න මේක තමයි ඩොකියුමන්ට් එක. මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. සර්වර් පොඩක් උඩට ගන්නම් නිකන් හැංගිලා වගේ ඉන්න නිසා. right right ඔයාලට පේනවා පළවෙනි නිදසුන. ඔව් මෙන්න තියෙන පළවෙනි නිදසුන. මොකද්ද තියෙන්නේ? මාපියා හැරදමා යන්නේ අප කෙලෙසදෝ වලට ගොස් විඩාවි පැමිණි විට ඔයාලට පේනවා අඩුනම් ගෲප් එකේ නිබන්ධනේ තියෙනවා. ඒක ඔයාලට ගන්න පුළුවන්. හරිද? මාපියා හැරදමා යන්නේ අප කෙලෙසදෝ වලට ගොස් විඩාවි පැමිණි විට නැත කෙනෙක්. ආහාර පිස දෙන්ටා හුදකලා මේලෙනේ ඉන්නේ ඔහු කෙලෙසදෝ නැද්ද වෙත පියාණන් ආදරේ ඔබ හදේ. ඔය ආදරේ ඔබ හදේ කියන කෑල්ල ඔක ලියා ගන්න ඕනේද කියලා අහන්නේ. yes ලියන්න ඕනේ. ඔය නිබන්ධනේ print කරගෙන තියෙනවනම් ඔය හිස්තන් වල උත්තරේ ලියාගෙන යන්න විතරයි ඔයාට තියෙන්නේ. ඔයා හැම print කරගෙන නැත්තම් ඔයා මං කියන ඒවා ලියන්න. right? ඒ කියන්නේ දැන් ওই කොටස ලියා ගන්න ඕනේ. ඕක ඉස්සෙල්ලාම අර ප්‍රවේශයට යටින් ලියන්න. හරිද? මාපියා හැරදමා යන්නේ අප කෙලෙසදෝ වලට ගොස් විඩාවි පැමිණි විට නැත කෙනෙක් ආහාර පිස දෙන්ටා හුදකලා මේලෙනේ ඉන්නේ වූ කෙලෙසදෝ නැද්ද වෙත පියාණන් ආදරේ ඔබ හදේ. right? ඕක ලියා ගන්නවා වගේම ඔබට ලොකු වගකීමක් තියෙනවා. මොකද්ද? ඔයා පාඩම් කරගන්න එක. හරි. දැන් මේ කොටස දිහා ඔයා net එක අරලා බැලුවම ඔයාගේ තියෙන ඔය මොළ කෑල්ලට එහෙම නැත්නම් ඔලු ගෙඩියට හරිද? මොළ ගෙඩියට ඔයාගේ වම් මොළේට මොන හරි අදහසක් දැනෙනවද මේ කොටස දැක්කාම භාෂා භාවිතයේ සම්බන්ධයෙන්? ඒ කියන්නේ මාපියා හැරදමා යන්නේ අප කෙලෙසදෝ වලට ගොස් විඩාවි පැමිණි විට නැත කෙනෙක් ආහාර පිස දෙන්ටා හුදකලා මේලිනේ ඉන්නේ ඔහු කෙලෙසදෝ වගේ මේ වදන් ටික දැක්කම ඔයාගේ වම් මොළේට මොන හරි හැඟීමක් ඇති වෙනවද සරච්චන්ද්‍රයන්ගේ භාෂා භාවිතාව ගැන? බලන්න. දැන් අපිට මොළ දෙකක් තියෙනවා කියලා දන්නවද? ඒ කියන්නේ මොළේ කොටස් දෙකක් තියෙනවා කියලා දන්නවද? සමහර අයට නම් මොළ හතක් තියෙනවා. මොළ හතක් තියෙන අය වැඩ කරන්න ඇවිල්ලා දැන් අපිට කෙලවලා තියෙන කෙලවිල්ලක් තියෙනවනේ. ඔයාට තියෙනවා මොළ දෙකක්. එකක් තමයි වම් මොළේ, අනිත් එක තමයි දකුණු මොළේ. මැසේජ් එකක් තියෙන කියලා එමු. හරිද? එකක් වම් මොළේ, අනිත් එක දකුණු මොළේ.
ඔය දකුණු පැත්තේ කොටසෙන් තමයි මෙමරි එක. ඒ කියන්නේ මතක තබා ගැනීම. ස්පේස් එක තියෙන්නේ. වම් පැත්තේ මොලේ තමයි තියෙන්නේ තාර්කික බුද්ධිය. එයාට පුළුවන් තර්කානුකූලව මොකද්ද මේ කියලා ගොඩනගා ගන්න. දැන් අපේ රටේ ළමයින්ගේ ඔය තර්කානුකූල බුද්ධිය එහෙම නැත්නම් වම් මොලේ ක්‍රියාකාරීත්වය ටිකක් අඩුයි. ඕක ටිකක් වැඩ කරන්නේ නැහැ. පොඩි තට්ටුවක් එහෙම දාලා නිකන් මලකඩ එහෙම යන්න පොඩි තට්ටුවක් එහෙම දාලා ගන්න ඕනේ. එතකොට තමයි වම් මොලේ වැඩ කරන්නේ. හරිද? දකුණු මොලේ කියලා කියන්නේ ස්පේස් එක, මෙමරි එක. දැන් කම්පියුටර් එක නම් හાર્ඩ් ඩිස්ක් එක වගේ. ඉතින් ඕකේ ඊට වැදගත් කොටස තමයි මේ වම් මොලේ. එයාට පුළුවන් වෙන්න ඕනේ තර්කානුකූලව ගොඩනගලා යමක් දැක්කම මේක ඇතුලේ මෙන්න මේ දේ කියවෙනවා කියලා ටිකක් ගොඩනගා ගන්න. හැබැයි අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ එහෙම ළමයින්ගේ වම් මොලේ ගොඩනගන්න උත්සාහ කරන්නේ නැහැ. කෙලින්ම උත්තරෙත් දෙනවා මේකත් දෙනවා මෙහෙම ලියන්න පොඩි ආකෘතික ළමයි තමයි නිර්මාණය කරන්නේ. දැන් ඔයාගේ ඔය වම් මොලේ වැඩ කරනවා නම් ඔයාට මේ සරච්චන්ද්‍රයන් පාවිච්චි කරන මේ කොටස දිහා බැලුවම අර මං කලින් කී භාෂා උපක්‍රම ටික මතක් කරගත්තොත් මේක ඇතුලේ ඔයාට මතක් වෙන භාෂා උපක්‍රමයේ මොකක්ද බලන්නකෝ. මේක හරි සරලයිනේ. මේක හරි තේරෙනවනේ. මාපියා හැරදමා යන්නේ අප කෙලසද හුදකලා බේලෙනේ එන්නේ ඔහු කෙලසද. වාට හිතෙන්නේ නැද්ද මේක ඕනෙම මෝඩයෙකුට තේරෙන තරම් සරල බසකින් මේක ලියලා තියෙනවා කියලා. බලන්න ඔයාගේ වම් මොලේට පොඩි තට්ටුවක් දාලා එහෙම හිතෙනවද කියලා. රයිට්. ඔයාට එහෙම හිතුණා නම් ඔයාගේ වම් මොලේ වැඩ කරනවා. හරිද? වම් මොලේ වැඩ කරනවා. ඒ නිසා පොඩි ඉස්සර අධ්‍යාපන මනෝවිද්‍යාවේදී කිව්වේ ළමයි කියලා කියන්නේ හිස් කල කියලා. එතකොට ගුරුවරයා යනවා හිස් කල පුරවන කෙනා කියලා කිව්වා. දැන් කියන්නේ ළමයි යනු පිරුණු කලයි. අපිට තියෙන්නේ කලතන්න විතරයි කියලා. ඒ කියන්නේ වම් මොලේ වැඩ කරනවා අපිට තියෙන පොඩි ටච් එකක් දෙන්න විතරයි. හරි. දැන් ඔයා දන්නවා මෙතන භාෂාව සරලයි කියලා. ආ මෙමරි එක ගැනත් අපි කතා කරමු. සාමාන්‍යයෙන් මේ අපේ මෙමරි එක කොච්චරද කියනවා නම් සාමාන්‍ය ලෝකේ මිනිසුන්ගේ මොළයෙන් 0.5ක් විතර පාවිච්චි කරලා තියෙන ඉතාම සීමිත පිරිසක්. ඇල්බර්ට් අයින්ස්ටයින්, ඩා වින්චි ඒ වගේ විද්‍යාඥයෝ නිකන් 0.5ක් විතර පාවිච්චි කරලා තියෙනවා. දැනට මතයක් තියෙනවා බුදුහාමුදුර විතරයි ලෝකේ 100%ක් මේ බ්‍රේන් එක පාවිච්චි කරලා තියෙන්නේ කියලා. සමහර වෙලට එහෙම හිතන්න පුළුවන් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ වගේ යුගයක ලෝකේ මන්දාකිනී චක්‍රාවාට දසසහස්‍රේ ලෝක ධාතුව ගැන කතා කරලා තියෙන හින්දා සමහර වෙලට හිතෙනවා මොළයේ තරම් ප්‍රමාණයට පාවිච්චි කරන්න ඇති කියලා. ඉතින් අපි කොච්චර පාවිච්චි කරනවද නැද්ද? මේ මොළේ පටක වගේ තියෙන ඒවා දිගෑරියොත් සාමාන්‍යයෙන් කියන්නේ නිව්යෝක් ටවුන් එක වහන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ නිව්යෝක් ටවුන් එක වහන්න හાર્ඩ් ඩිස්ක් කොච්චර ප්‍රමාණයක් ඕනි වෙයිද? ඒ කියන්නේ අපේ මූලික ධාරිතාව කොච්චරද කියලා හිතා ගන්නකො. අපි වැඩ ගන්න ප්‍රමාණයයි අපේ ධාරිතාවය අතර ලොකු ગેප් එකක් තියෙනවා කියලා තේරෙයි. හරි. එහෙනම් ඔයාට දැන් තේරෙන්න ඕනි මේ කොටස ගත්තම සරච්චන්ද්‍රයන් මේ නාට්‍ය නිර්මාණය තුළ ඉතාම සරල බසක් භාවිතයට ගන්නවා කියලා. හරි. අපි ලියමු මේ බස ගැන. ලියන්න පටන් ගමු. සරච්චන්ද්‍රයන් සරල බස යොදා ගනි. සරච්චන්ද්‍රයන් සරල බස යොදා ගනි. සරච්චන්ද්‍රයන් සරල බසක් යොදා ගනි. निर्माणे नाट्य अवस्था निर्माणे नाट्य अवस्था निर्माणे नाट्य अवस्था प्रेक्षकයාට වඩා හොඳින් ප්‍රේක්ෂකයාට වඩා හොඳින් නාට්‍ය අවස්ථා ප්‍රේක්ෂකයාට වඩා හොඳින් සම්ප්‍රේෂණය වීම සඳහා එකී සරල බස වඩාත් යෝග්‍ය වී ඇත. තම පියාණන් හැරදමා යාමට නොකමැත්තෙන් සිටින සිංහ සීවලීගේ මානසික තත්වය සියුම් ලෙස
විවරණය කිරීමට සියුම් ලෙස විවරණය කිරීමට සරල බස යොදාගත් ආකාරය සියුම් ලෙස විවරණය කිරීමට සරල බස යොදාගත් ආකාරය සියුම් ලෙස විවරණය කිරීමට සරල බස යොදාගත් ආකාරය සුවිශේෂී වේ හරි ඔන්නයි පළවෙනි කාරණේ කිව්ව මොකද්ද පළවෙනි කාරණේ තමයි අපි කියනවා සරල බසක් පාවිච්චි කරනවා ඒ සරල බස පාවිච්චි කිරීම සඳහා නාට්‍යෝර්ජිත අවස්ථා ප්‍රේක්ෂකයාට සම්ප්‍රේෂණය කරන්න ප්‍රේක්ෂකයා වෙත අරන් යන්න ඊටාම උචිත වෙනවා ඒ සරල බස දැන් මේ අපි ගත්ත උද්ෘතය ඇතුළේ සිංහ සීවලයට තම පියාණන් අත්හැර යාමට නොහැකි වීම නිසා හදවතේ ඇතිවෙන තත්වය මානසික තත්වය පාඨක ප්‍රේක්ෂකයාට වඩා හොඳින් අවබෝධ කරගන්න මේ යොදාගත්ත සරල බස සුවිශේෂී වෙනවා කියලා තමයි අපි ඔය ලිව්වේ. ඕක ලියනවා වගේම ඔයා ටිකක් විවෘතව මනසින් මේක මෙහෙම තමයි හිතන්න ඕනේ. මේක මෙහෙම තමයි ලියන්න ඕනේ. අන්නේ අයිඩියාවත් ඔළුවට ඒකම දාගන්න ඕනේ. ඒ කියන්නේ මේ කොටස ඇතුලෙන් අපි කතා කරන්නේ සරල භාෂාව ගැන. ඒතකොට සරච්චන්ද්‍රයන් මෙතෙන්දි මේ සරල භාෂාව භාවිතා කිරීම. උතෙන්දි විතරක් නෙමෙයි සමස්ත නාට්‍ය පුරා සරල භාෂාව පාවිච්චි කිරීමෙන් අර බලන ප්‍රේක්ෂකයාට මේ අත්දැකීම එහෙම නැත්නම් මේ අවස්ථා ඉතා හොඳින් සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ හදවත වෙත මේක අරගෙන යන්න පුළුවන්. දැන් මේ අවස්ථාවදී වුණත් සිංහ සේවලයට තම තාත්තා දාලා යන්න තියෙන නොකමැත්ත ප්‍රකාශ කරන්නේ මාපියා හැරදමා යන්නේ අප කෙලෙසද හුදෙකලා මේලෙනේ ඉන්නේ හු කෙලෙසද නැද්ද වෙත පියාණන් ආදරේ ඔබ හදේ. ඊටාම සරල බසක් භාවිතා කිරීම නිසා අර සිංහ සේවලයේ හදවත ඇතුලේ තියෙන ඒ හැඟීම් අපිට වඩාත් හොඳින් ග්‍රහණය කරගන්න. අපිට සිංහ සීවලී වෙන්න අවස්ථාව සලසනවා සරච්චන්ද්‍රයන් මේ අපූර්ව වූ සරල බස භාවිතයට ගැනීම නිසා. දැන් උදාහරණයක්. මනමේ නාට්‍ය ගත්තොත් මේට වඩා වෙනස්. ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වන ලංකුත වේ මණ්ඩපයෙන් චණ්ඩාතප කණ්ඩිත වේ හිරු රජිත. බලන්න භාෂාව ටිකක් මේට වඩා ටිකක් විදග්ධයි. ටිකක් සංකීර්ණයි. ධනුද්දර වේ දිවාකර වේ වික්‍රමාන්විත රාජය. අනේ ධනුද්දර වේ දිවාකර වේ වික්‍රමාන්විත රාජය. ටිකක් සංකීර්ණවස්සහර වැඩි. හැබැයි සිංහබාහු නාට්‍ය ඇතුලේ සරච්චන්ද්‍රයන් ඉතාම ලස්සනට සරල බස භාවිතාවට ගන්න. ඔන්න අපි එක භාෂා ලක්ෂණයක් කිව්වා. අපි යනවා දෙවනි භාෂා ලක්ෂණයට. මොකද්ද අපි ගන්න උදාහරණ? අපි ගන්න උදාහරණය තමයි මෙන්න මේක. තුමුල ගතින්දා බාහු බෙලෙන්දා වෙමිසේ කෙසරින්දා වෙමිසේ තිදසින්දා කුරිරු ගිජින්දා තුඹුතල සින්දා ළමිසේ කෙසරින්. දැන් මං ආයි කියනවා නිකන් ඔලුවට ගන්න. තුමුල ගතින්දා බාහු බෙලෙන්දා වෙමිසේ තෙදසින්දා කුරිරු ගිජින්දා කුඹුතල සින්දා ළමිසේ කෙසරින්දා. දැන් ඕක කියවනකොට ඔයාට පොඩි භාෂා ලක්ෂණයක් ඔලුවට එන්න ඕන. ඔන්න දැන් වම් මොලේ වැඩ කරන්න. හරි. වම් මොලේ වැඩ කරන්න ඕන. දැන් පොඩි භාෂා ලක්ෂණයක් ඔලුවට එන්න ඕන. රයිට්? පොඩි භාෂා ලක්ෂණයක් ඔලුවට එන්න. දැන් ඕක කියද්දි තුමුල ගතින්දා බාහු බෙලෙන්දා වෙමසිය කෙසරින්දා කුඹුතල සින්දා නේ තුමුල ගිජින්දා කුඹුතල සින්දා ළමිසේ කෙසරින්දා. දැන් ඔයාට මේක දකිද්දි එන්න ඕනි හිතට භාෂා ලක්ෂණයක්. බලමු කාගේද වම් මොලේ වැඩ කරන්නේ කියලා. විශ්මිට මේක කියද්දි මොන වගේ භාෂා ලක්ෂණයක්ද විශ්මි හිතට නැගුණේ? විශ්මිට මයික් එක ඔන් කරන්න පුළුවන් විශ්මි. අනුප්‍රාසය. ඔව් විශ්මිගේ වම් මොලේ වැඩ කරනවා විශ්මි. බොහොම හොඳයි. එතකොට විශ්මි කියනවා මේකෙදී අනුප්‍රාසය දැනවෙනවා කියලා. අනුප්‍රාසය දැනවෙනවා කියලා. බලන්නකො. මේකේ දැන් අනුප්‍රාසය කියලා කියන්නේ මොකක්ද? එකම අකුර, එකම වචනය හා නැවත නැවත භාවිතාවට අරගෙන රසයක් ඉස්මතු කිරීමනේ. ඒක භාෂා උපක්‍රමය. බලන්න. තුමුල ගතින්දා බාහු බෙලෙන්දා වෙමිසේ තෙදසින්දා
කුරිරු ගිජින්දා තුඹුතල සින්දා ළමිසේ කෙසරින්දා. දැන් මේක මේ දකාරය පාවිච්චි කරලා දයන්න ටිකක් වැඩිපුර පාවිච්චි කරලා පොඩි අනුප්‍රාසවත් අස්සයක් එකතු කරනවා. ඒ වගේම දයන්න පාවිච්චි කරලා පද සංඝටනය කරන විදිය. දැන් මේක ටිකක් ගාම්භීර දැඩි බවක් නිරූපණය කරන අවස්ථාවක් මේ. තුමුල ගතින්දා බාහු බෙලෙන්දා විමිසේ කෙසරින්දා. එහෙම ටිකක් සරට කියන එකක්. මේක නිකන් රැසේ අන්දි නාලසේ අත් වගේ සිස්ටම් එකකට ලියුවනම් මොකද වෙන්නේ? එහෙනම් තුමුල ගතින්දා ඒක නිකන් කැල් පන්ටරල් වගේනේ කියන්න වෙන්නේ. අර තුමුල ගතින්දා බාහු බෙලෙන්දා වෙමිසේ කෙසරින්දා කියලා කියන්න බැරි වෙනවනේ. දැන් එතකොට අර වෙමිසේ කෙසරින්දා ගිචින්දා තුමුල ගතින්දා කියන දා කියන සද්දය හරහා අර සිංහ බාහුකයේ තියෙන මේ දැඩි බව, ඍජු බව, ප්‍රතාපවත් බව මේවා ඒ වචනය ඇතුළට හරි ලස්සනට කාවද්දනවා. එතකොට තුමුල ගජින්දා බාහු බලන්දා වෙමිසේ කෙසරින්දා කියනකොට පොඩි ගැම්මක් තියෙනවා. එහෙම නැතුව ලොකු බාහුවක් තියෙනවා මට මම ඇතාගේ කුඹස්තලය වින්දා වගේ එකක් තිබ්බනම් දැන් කාලේ විෂුවල් වල ඉන්න නළුවන්ගේ පාට් එක ගන්න තිබ්බා. කියලා ගන්න තිබ්බා. හැබැයි එහෙම අරගෙන වැඩක් නැහැ. සිංහ බාහුව වගේ චරිතයකට තියෙන්න ඕනේ ටිකක් රෙස්පෙක්ට් පවර්ෆුල් ගතියක් තියෙන්න ඕනේ. සරච්චන්ද්‍රයන් එතෙන්දී අපූර්වට භාෂාව පාවිච්චි කරනවා නේ. එතන විතරක් නෙවෙයි ගොඩක් තැන්වලදී ওই අවස්ථාව පාවිච්චි කරනවා මේ. දැන් ගල්ලෙන බින්දලා ලෙන්දොර ඇරලා සිංහබා කියලා නැවත පුනරුච්චාරණය කළ භාෂාව යොදා ගන්න එකෙන් හරි අපූර්වට ඒකේ තියෙන කෝපය, ආවේගශීලී බව, නේ දැඩි බව මේවා හැම එකක්ම මේක ඇතුලේ හරි ලස්සනට ගොඩනගලා තියෙනවා. දැන් කලින් එකේ නේ මාපියා හැරදමා යන්නේ අප කෙලෙසුදු හුදෙකලා මේලෙනේ ඉන්නේ ඔහු කෙලෙසුදු. ඒක හරි මට සිලුටු. ඒක හරි සෞම්‍යයි. ඒක අනුවේදනයි. මාපියා හැරදමා යන්නේ අප කෙලෙසුදු. එහෙමනේ ගන්න. පොඩි පාතින් ගන්න. නේ. දැන් ඒකට වඩා වෙනස් පද සංඝටනයක් මේ තියෙන තැන තියෙනවා. එතකොට ඔයාලට තියෙනවා දකාරය බහුලව පාවිච්චි කරලා අනුප්‍රාසවත් ලෙස පද සංඝටනය කරලා ඒ අවස්ථාවේ තියෙන දැඩි බව, ප්‍රතාපවත් බව භාෂාව හරහා සරච්චන්ද්‍රයන් අපූර්වට ඉස්මතු කරනවා. ලියමු. දකාරය බහුලව භාවිතයටගෙන දකාරය බහුලව භාවිතයටගෙන දකාරය බහුලව භාවිතයටගෙන අනුප්‍රාසවත් ලෙස පද සංඝටනය කරමින් අනුප්‍රාසවත් ලෙස පද සංඝටනය කරමින් දකාරය බහුලව භාවිතයට ගනිමින් අනුප්‍රාසවත් ලෙස පද සංඝටනය කරමින් අවස්ථාවට උචිත ලෙස ශබ්ද ධ්වනිය මතු කරමින් සරච්චන්ද්‍රයන් බස භාවිතයට ගනි. සිංහ බාහුගේ කාය බල ශක්තිය ප්‍රතාපවත් බව තීව්‍ර කිරීම සඳහා
අනුප්‍රාසවත් පද සංඝටනය අනුප්‍රාසවත් පද සංඝටනය මනවින් හේතුවේ හරි ඔන්න අපි දැන් භාෂා ලක්ෂණ දෙකක් කිව්වා එකක් සරල බස් සහරක් භාවිතා කිරීම අනිත් එක තමයි අනුප්‍රාසවත් බසක් ශබ්දධ්වනිය වතු කරන බසක් භාවිතාවට ගැනීම භාෂා ලක්ෂණ දෙකයි ඊළඟ එකට පින් පිට වැනිමා මෑණිය කියනු නොවලහා සප නොවලහා සව් කියලා කැලක් එතන වැඩියෙන් වැටලා තියෙනව නේද? සව් එතනින් කපලා සව් පල්ලයට දාගන්න. ඒ පල්ලෙහා තියෙන ඕන එක තමයි උඩට කියලා තියෙන සව්. හරිද? පින් පිට වැනි මා මෑණිය කියනු නොවලහා සව් සැප දෙන සිතුමිනවන් ප්‍රේමය හන්දා කියලා හදාගන්න නැත්නම් ඒක ලියාගන්න මම ෂෙයා කරන්න. ඒක බලාගෙන ඔයාලට මේක ලියා ගන්න පුළුවන්. right? හරි. පින් පිට වැනි මා මෑණිය කියනු නොවලවහා. ඒක සව් කියලා කැලක් වැඩියෙන් වැටලා තියෙනවා. ඒක පල්ලෙහාට එන්න ඕනේ. සව් සැප දෙන සිතුමිනවන් ප්‍රේමය හන්දා. ඔන්න ඔය උද්ෘතයත් ඔයා ලියාගන්න. ඔය උද්ෘතයත් ඔයා ලියාගන්න. ඔය උද්ෘතයත් ඔයා ලියාගන්න. පින් පිටවන් මෑණිය මා මෑණිය කියනු නොවලහා. සව් සැප දෙන සිතුමිනවන් ප්‍රේමය හන්දා. හරි. දැන් ඔය කොටස දැක්කම කාගේ හරි වම් මොලේට මොනවා හරි අදහසක් පහළ වෙනවා. දාමු බලන්න chat box එකේ. දැන් ඔය කොටස කියවුවම කාගේ හරි වම් මොලේට මොනවා හරි අදහසක් එනවා. මේ මොන වගේ භාෂා උපක්‍රමයක්ද පාවිච්චි කරලා තියෙන්නේ? විශ්මිගේ ඇඟිලි තුඩු නම් වැඩ කරන බව පේනවා. මේ විශ්මිගේ ඇඟිලි තුඩු නම් වැඩ කරන බවක් පේනවා. වම් මොලෙත් වැඩ කරන බව පේනවා. අනිත් අයත් මේක chat box එකේ දාලා අපි කතා කරගෙන යන් ඔබට දැනෙන අදහස් chat box එකේ දාන්න. මම දැකලා නැහැ මේ තරම් නිහඬ ළමා පරපුරක් මීට කලින් කිසිදු පන්තියක. ඔයිට වඩා ඊටාම සංවාදශීලී ඊටාම ලෙන්ගතු අපිත් එක්ක කතා බහ කරමින් මේ වෙන පන්ති වල සාමාන්‍යයෙන් අහන්න නැති ප්‍රශ්නයක් නෑ නේ. වැවුල ගැනත් අහනවා, කොණ්ඩේ ගැනත් අහනවා, ෂර්ට් එක ගැනත් අහනවා, බැඳලා දත් අහනවා, මුද්ද දාලා නැත්තේ ඇයි කියලාත් අහනවා. ওই පැත්තට වැස්සද කියලාත් අහනවා, සර් ඉන්නේ කොහෙද කියලාත් අහනවා, ගම කොහෙද කියලා අහනවා. අම්මෝ 1000 ප්‍රශ්න. මේ පන්තිය හරි හොඳයි අප්පා එක පැත්තකින්. කිසි සද්දයක් නෑ. ඔය කියන දේ ආගෙන වැඩේ කරගෙන. right. නිසා ඔයාලට කතා කරන්න පුළුවන්. මම දන්නවනේ කතා කරන්න පුළුවන් කියලා. ගෙවල් වලම ඉතින් කච ගාගත්ත ගමන් ඉන්නේ. නිසා හොඳට කතා බහ කරන්න ඕනි වෙලාවක මයික් එක ඕන් කරලා කතා කරන්න අවස්ථාව ගන්න. කැමරාව ඕන් කරගන්න. chat box එකේ දාන්න. ඔයාගේ අදහස් ඕන දෙයක් අහන්න. ඉතින් එහෙමනේ අප්පා ගමන් යන්නේ මේ හරි දැන් සිරිපාද යනකොටවත් අපි කට වහගෙන යන්නේ නැහනේ කොහමද යන්නේ අග්ගල කණ්ඩ ඕම් පුතා හෙලේ නගින්න ඕම් පුතා වැඳලා වනින්න වේ නඩේට බුද්ධං සරණේ සරණයි ඔම කිය එක එක්කෙනාට සංවාද කරගෙන යන්නේ හරි දැන් ඔය කොටසේ ඇත්තටම තියෙන උපමා භාවිතාව මොකද්ද තියෙන්නේ උපමා භාවිතාව හරිද උපමා භාවිතාව මේ උපමා භාවිතාව කියන එක සාම්ප්‍රදායික භාෂා උපක්‍රමයක් ඒ කියන්නේ සීගිරි ගීයේ සිට අනුරාධපුර යුගයේ සිට නූතන අවධිය දක්වාම මේ උපමා භාවිතාව උපක්‍රමයක් විදිහට පාවිච්චි කරනවානේ. හැබැයි සිංහබාහු නාට්‍යයේ ලොකු ලෙස එහෙම නැත්නම් අපිට ඉතා කැපී පෙනෙන ලෙස උපමා භාවිතාවක් දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් අපි භාෂා උපක්‍රම ගැන ලිවීම සඳහා වදෙන් පොරෙන් උපමාවක් දෙකක් හොයාගන්න. හැබැයි මනමේ වගේ නාට්‍යයක් එහෙම නැත්නම් ප්‍රේමති ජායති සෝකු වගේ නාට්‍යයක් ගත්තොත් සරච්චන්ද්‍රයන්ගේ උපමා වැහිව හැම හරිද මනමේ නාට්‍යයේ එහෙම උපමා ගොන්නයි ඉතින් ඔහු ඇතරම සුපිරි කවියෙක් සරච්චන්ද්‍ර කියලා කියන්නේ ඒ තාම අතිදක්ෂ කවියෙක් නාට්‍යකරුවෙක් විතරක් නෙමෙයි දැන් ඔහු ප්‍රේමති ජාතිසෝකෝ නාට්‍යය ලියනවා මෙන්න මෙහෙම අදුරුතුමා වෙන්න මගේ ශිල්ප ශාස්ත්‍ර නොදුන් නමුදු ජීවිතයේ ගිරිදුර්ගය නකින්නත් වැලක් වෙන්න බාන කොච්චර ලස්සනද කියලා මේ ඉතින් ඔහු සැබෑ වශයෙන්ම කවියෙක් මේ ඈත සිට පිරිනමන භක්තිය හෝ ගෞරවය එකක්වත් නොවේ ප්‍රේමය
දැස නොපියා බලා ඉන්න එකකි සෙනෙහස. බලන්න ප්‍රේමය ගැන කියපු විදිහ. මොකක්ද? ඈත සිට පිරිනමන භක්තිය, දෙපා මාමුල තබන ගෞරවය. එකක් නක් නොවේ සෙනෙහස. දැස නොපියා බලා ඉන්න එකකි සෙනෙහස. සරචන්ද්‍ර ගැන ඇත්තරම හරි අපූර්ව කවිය. ඔව් ලියනවා මා මෙතෙක් කියවූ අපූර්වතම ප්‍රේමයේ සම්බන්ධ පොත. ඒ තමයි විලාසිනීකගේ ප්‍රේමය. ඒක තරමක් වැටෙන්නේ චම්පු කාව්‍යයකට. අතරම ගද්‍යත් පද්‍යත් අතර ලියවිච්ච නව කතාවක්. හම්බුනොත් දැක්කොත් ඔයලා කියවන්න. හරි අපූර්ව භාෂා භාවිතයක්. අතටගත් පොත යලි තියන්න හිතෙන්නේ නැති තරමේ රමණීය ලෙස ප්‍රේමය පිළිබඳ ලියවිච්ච හරි අපූර්ව නව කතාවක්. මට මතක හැටියට මම ඉතා කුඩා කාලේ තමයි ඔක කියුවේ. ඒ කියන්නේ ඕගොල්ලන්ටත් වඩා ටිකක් සෑහෙන කුඩා කාලේදී. සමහර වෙලාවට ඔයගොල්ලන්ගේ වයස වෙනකොට මම කියවූ පොත් සංඛ්‍යාව අතිශයින්ම මම වගේ උස පේලි 50ක් විතර ප්‍රමාණයක් මා කියවා ඇති පොත්. ඉතින් මම ඒ ගැන සතුටු වෙනවා. මන්ද දැන් මේ ජීවිතේ අපිට පොතක් පතක් කියවන්න වෙලාවක් නැහැ. ක්ලාස් වලට යනවා, ඉස්කෝලේට යනවා. ඊටාම කාර්යබහුල. අපිට පොතක් කියවන්න වෙලාවක් නැහැ ඇත්තටම. ඒ කාලේ පොත් නොකියුවා නම් අද අපිට පොත් කියවන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒ පොත් කියවීම ඇතුලේ අපේ ජීවිතේ මාර විදිහට තේරුම් ගත්තා. සහ මේ සමාජයේ ඉන්න මිනිස්සුන් අපි කියවුවා. ඒ පොත්වල හිටපු මිනිස්සු තමයි අපිට මේ සමාජෙදී හම්බ වෙන්නේ. ඒවා ඉන්න කුහකයෝ, ඒවා ඉන්න ඊර්ෂ්‍යාකාරයෝ, ඒවා ඉන්න කෛරාටිකයෝ, ඉදිකටුතුටින් ගේම් ගහනෙව්. මේ හැම මිනිහෙක්ම අපිට මේ සමාජය ඇතුලේ හම්බ වෙනවා. ඒ මිනිස්සු ගැන අපි මිනිස්සු හම්බෙන්නත් කලින් පොත් වලින් කියවුවා. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා කියවන්න පොත්. පොත් ඇතුලේ තියෙන්නේ මේ සමාජයේ ඉන්න ජීවිත. සමහර වෙලක සමහර පොත් ඇතුලේ ඔබේ ජීවිතෙත් ඇති. සමහර වෙලාවට ඔබ අකමැති මිනිස්සුන්ගේ ජීවිතත් ඇති. කොහොමද ඒවට ප්‍රතිචාර දක්වන්නේ? කොහොමද මේ සමාජය ඇතුලේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්නේ? පොත් ඇතුලෙන් ඉගෙන ගන්න. ඒ නිසා තමයි කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කිව්වේ. අපි කියවන්නේ නැති සමාජයක් වෙච්ච හින්දා බරපතල අගාධයන්ට ලක් වෙලා තියෙනවා. ඒවත් අපි මේ වෙලාවේ මතක තබා ගත යුතු කාරණා. හරි. ඉතින් කියවන තාක් ඔබ පරිපූර්ණ වේවි. සාමාන්‍යයෙන් අවුරුදු 60-70ක අධ්‍යක්ෂින් පොත් 20ක් 30ක් කියවීමෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ඔබත් ඒ කියවන පුරුද්ද ඇති කරගන්න කෙනෙක් වුණොත් වඩා වටිනවා. අපිට එහෙම પરම්පරාවක් තියෙනවා. අපේ ඉන්නවා එහෙම પરම්පරාවක්. අපෙන් අහනවා සර් මම මේ පොත කියවලා ඉවරයි. සර් කියන්නකෝ ඊළඟට මට කියවන්න හොඳ පොතක්. එහෙම සතියකට කෝල් 20ක් 30ක් 50ක්. මැසේජ් 50ක් 60ක් එහෙම වැටෙන પરම්පරාවක් අපිට ඉන්නවා. ඉතින් මම ඔබටත් ආරාධනා කරනවා. ඔබත් එකතු වෙන්නේ પરම්පරාවට. මම කියන්නම් ඔබ කියවන්න ඕන පොත්. ඔබ අරන් බලන්නේ ඒව කියවන්න. ඒ පොත කියවට පස්සේ ඊළඟ පොත ගැන මම කියන්නම් ඔබට. මේ ඔබටත් පුළුවන් මේ අපේ සංයුතියට එකතු වෙන්න. නිකන් හිස් පුස් මේ පිරුණු හිස් ඇති සමාජයක. පිරුණු හිස් මේ හිස් පිරුණු සමාජයක් හදාගන්න මේක හොඳයි. මම දැකලා තියෙනවා ඇත්තටම අපේ මේ අන්තර්ජාලය ඇතුළේ ඔන්ලයින් කලාව ඇතුළේ ටියුෂන් කරන උගක් ගුරුවරු දිහා බැලුවම ඒ මිනිස්සුන්ගේ ඇතුලේ තියෙන හිස් බව ඒ මිනිස්සුන්ට සමාජයේ පිළිබඳ තියෙන නූගත්කම් සහ මැටිකම ඉතා හොඳින් ප්‍රදර්ශනය වෙනවා. සමහරු කියන මම සිංහල උගන්වන ගුරුවරු දැකලා තියෙන ගොබ්බ ගොන් කතා. හරිද? ඕන්ට බස ගැන පොඩි නිකන් පොතක් බලාගෙන පොතක් කියවලා ගොඩනගා ගන්න ආකෘතික දැනුම ඇතුලේ කෑගසා කියන මේ ගොන්කම ඉතා හොඳින් ප්‍රදර්ශනය වෙනවා. මම දන්නේ ඒක ඔබට නිරූපණය වෙයිද කියලා. මොකද ඔබ පරිචය එහෙම නැත්නම් ඔබ කියවා තිබෙන සහ ඔබ ගනුදෙනු කරලා තියෙන දේවල් එක්ක සමහර විට ඔවුන්ගේ අර නැට්ට නැතුව උඹෑ කියන ගතිය ඕගලන්ට දැනෙයිද කියලා. ඉතින් මම දකිනවා ඒක ගොඩක් අන්තර්ජාලය ඇතුලේ ගී ගැන කතා කරනවා, සමාජය ගැන කතා කරනවා. ඒවා කොයි තරම් ප්‍රාථමික මේ කිසි තාත්වික බවක් නැති හිස් ප්‍රලාප සමහර වෙලාවට. ඉතින් බොහොම කනගාටුයි නූතන අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ඉගෙන ගන්න සහ ඉගෙනගත් බුද්ධිමතුන් පිළිබඳවත් මේ වෙනකොට ලොකු පරිහානියක් තියෙනවා. ඒ නිසා මේ தත්ත්වය වෙනස් කරගන්න මේ අලුත් પરම්පරාවත් නැවත කියවීමේ යුගයකට යන්න සිද්ධ වෙනවා. ඒකත් මම මතක් කරේ. අපේ රටේ අනාගතය වෙනුවෙන් යම්කිසි බුද්ධිමය මානව හිතවාදී චින්තනයක් තියෙන දර්ශනයක් දැක්මක් ආකල්පයක් මත සමාජයත් එක්ක හැප්පෙන සමාජයත් එක්ක විවෘත වෙන සමාජයේ ඉස්සරහට ග්‍රාමකව ගෙනියන්න පුළුවන් චරිත නිර්මාණය වීම උදෙසා. රයිට්. එහෙනම් අපි උපමා රූපක ගැනත් ලියමු.
ඒ ගැනත් අපි විස්තරයක් කරලා ප්‍රශ්නේ ඉස්සරහට යන්න. අපි ලියමු මෙහෙම. උපමා රූපක භාවිතාව සාම්ප්‍රදායික භාෂා උපක්‍රමයකි. තම මෑණියන් සිය දරුවන් උපමා කරනුවේ දෙකම එකයි උපමාන කරනුවේ පින් පිඩකටය ප්‍රේමය සෞසැපදෙන සිතුමිනකට උපමා කරයි. එකේ උපමා සාම්ප්‍රදායික බවින් යුක්ත උවද සිංහබාහු නාට්‍ය නිර්මාණය රසවත් කර ගැනීම සඳහා සාම්ප්‍රදායික උපමා භාවිතාවට ගැනීමට සරච්චන්ද්‍රයන් උත්සාහ කර ඇත. ඒ නාට්‍ය නිර්මාණය සඳහා නව්‍යමය රසයක් එක් කිරීමට සමත් වේ. හරි. ඔන්න අපි උපමා රූපක ගැනත් ලිව්වා. හරිද? අපි උපමා රූපක ගැනත් ලිව්වා. දැන් අපි භාෂා උපක්‍රම 4ක් ලියලා ඉන්නේ. අපි ලියන්න යන්නේ ඊළඟ භාෂා උපක්‍රමය ගැන. ඒකේ අපි උද්දෘතයේ විදිහට අරගෙන තියෙනවා මෙන්න මේක. බලන්න මෙන්න මේකයි අපි උද්දෘතයේ විදිහට අරගෙන තියෙන්නේ. right මෙන්න මේක අරන් තියෙන්නේ. සුරතල් දියණිය මොල කැටි වදනින් මාම තන්නිය ආහාර පිසන්නිය කවන්නිය පොවන්නිය මා ගැන බියවන්නිය. මේ කොටස තමයි අපි ඊළඟට අරන් තියෙන්නේ. right ඒකත් ලියාගන්න. සුරතල් දියණිය මොල කැටි වදනින් මාම තන්නිය ආහාර පිසන්නිය කවන්නිය පොවන්නිය මා ගැන බියවන්නිය. මොකද්ද සර් අන්තිම ටික කියන්නකෝ. oh my goodness කාට හරි ලියා ගන්න බැරි වෙලා අතර මම මේවා හිතලා කියන්නේ. මේ හිතලා කියන්නේ මොකවත් නෙමෙයි. ඔයගොල්ලන්ටත් පොඩි නිර්මාණාත්මකව මේක ඔළුවට යන්න තමයි මම මේ හිතලා කියන්නේ. මේවා ලියාගෙන එහෙම කියන දේවල් නෙමෙයි. සමහරලාට ඉතින් දෙවෙනි පාර කියන්නේ කිව්වම ටිකක් කළා කියලා මොකද්ද කිව්වේ කියලා මට මතක නැහැ. ආයි කිව්වොත් එහෙම වෙන එකක් තමයි කියවෙන්නේ. right ඒ නිසා මම පොඩ්ඩක් කවුරු හරි ලියපු කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් chat box එකට දාන්න. මම chat box එක එවිරිවන් කරන්නම්. හරි right හරි. තව ටිකකින් ඒක දායි. එතකොට ඔයාලට ලියා ගන්න පුළුවන්. right වෙනදත් එහෙම කරනවා. අපේ ආදරණීය දරුවෝ Tamanට ලියා ගන්න තව කෙනෙක්ට ලියා ගන්න බැරුව නම් ලියපු එක පොඩ්ඩක් chat box එකේ දාන්න. right තව පොඩ්ඩකින් දායි. එතකොට ලියා ගන්න. දැන් අපි නැවතත් වම් මොලේට පොඩි අවස්ථාවක් දෙමු. බලන්න මේ සුරතල් දියණිය මොල කැටි වදනින් මාම තන්නිය ආහාර පිසින්නිය කවන්නිය පොවන්නිය මා ගැන බියවන්නේ. මොකද හිතෙන්නේ මේ භාෂා හැසිරීම පිළිබඳ මොන වගේ භාෂා ලක්ෂණ ඉස්මතු වෙලා පේන්නේ? සුපුරුදු පරිදි බලමු අපි විශ්මි
උත්තරයක් එවනවා. එළිවැට සහ එළි සමය කියන. සාමාන්‍යයෙන් අපි එළිවැට සහ එළි සමය කියන කාව්‍ය උපක්‍රම ඒක උදේ කාව්‍ය උපක්‍රමය. එයා අපි ගොඩක් වෙලාවට දකින්නේ සිව්පද ආකෘතියේ. පැහැසරණිය මිනි පැමිණිය කොත් අගට දද ගිහිනිය බද කිකිනිය විවන්වට නව පැරණිය වන රමණීය විටින් විට සැල ලිහිනිය වදු කැලණිය පුරවරට. ඔකේ පේනවා නයන්න මැදට දාලා යයන්නෙන් අගට මේක අවසන් වෙලා තියෙනවා. එතකොට අනුප්‍රාසය very good. අනුප්‍රාසය තියෙනවා. ඒක හරි. මම ඒකසේ පිළිගන්නවා. හැබැයි එළිවැට එළි සමය කියපු උත්තරේ ටිකක් නිර්මාණශීලී උත්තරයක්. මම ඒකට කැමතියි. හරි අනුප්‍රාසය කියන එකත් හරි උත්තරයක්. ඔය එළිවැට එළි සමය කියන උත්තරේට මම ටිකක් කැමතියි. කැමතියි කියලා කියන්නේ අතරම එළි සමය සහ එළිවැට කියන එක සිව්පද ආකෘතියේ තමයි තියෙන්නේ. අපි මේ වැඩි එක දකින්නේ නැහැ. නමුත් ඒක යම්කිසි උපකල්පනයක් කිරීමත් යම්කිසි හොඳ අදහසක්. හැබැයි එළි සමය සහ එළිවැට භාවිතාවට ගන්නවා කියලා අපි මේකෙදි ලියන්නේ නැහැ. මොකද මේක සිව්පද ආකෘති කවියක් නොවන නිසා. හැබැයි අනුප්‍රාසය කියන එක හරි. මම ඒකට එකඟයි. ඔය නීය කියලා අනුප්‍රාසය ඉස්මතු කරලා තියෙනවා. දැන් ඊට වඩා වෙනස් කාරණයක්. දැන් අපි අනුප්‍රාසය ලියුවානේ. ඒ නිසා එකම උපක්‍රමයේ නැවත ලියයි කියලා ඔයා හිතයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. හරි. එහෙනම් මේකේ වෙන මොකක් හරි භාෂා උපක්‍රමයක් තියෙන්න ඕනේ නේද? පුළුවන්ද කාට හරි ඒ ගැන පොඩි අදහසක් හදාගන්න මොකක්ද රචනා උපක්‍රමය කියලා? පොඩි අයිඩියාවක් ගන්න පුළුවන්. රයිට්. මම මෙහෙම කියන්නම්. ඔය අපේ රටේ ඉන්නවා දක්ෂ කවියෙක්. ඒ තමයි රත්නශ්‍රී විජේසිංහ කියන කවිය. මේ රත්නශ්‍රී විජේසිංහ මුලින්ම තම ජීවිතය ආරම්භ කරන්නේ පාසල් ගුරුවරයෙක් විදියට. ඔහු දරපු දේශපාලන මතය නිසා ඔහුට සිද්ධ වෙනවා මොනරාගල කියන අති දුෂ්කර පළාතේ සේවයට යන්න. දැන් වගේ නෙමෙයි. දැනට වසර 30 40කට උඩදී මොනරාගල කියලා කියන්නේ අතිශය දුෂ්කර පළාතක්. සාමාන්‍යයෙන් ගෙදර ආපහු එන්න වෙන්නේ සමහරට මාස 2-3කට විතර සැරයක්. ඒ කියන්නේ වරක් හෝ එනවා කියන එක ලේසි පහසු වැඩක් නොවන නිසා. ඉතින් ඔය රතන්ශ්‍රී පාසල් ගුරුවරයෙක් විදියට දුෂ්කර පළාතේ වැඩ කරද්දී ඔය දෙමටමල් විහාරය ආශ්‍රිතව පාසලක තමයි ඔහු සේවය කරන්නේ. මේ රතන්ශ්‍රී විජේසිංහන් මේ ඉගැන්වීම් කරන මේ පාසලේ අතරම ළමයි කීප දෙනා හිටියේ. ඒ අතර එක ළමයෙක් හිටියා සෑම පොයේ දවසකට කලින්ම එයා පාසල් එන්නේ නැහැ. රතන්ශ්‍රී හොයලා බැලුවම ඒකට හේතුව තමයි එයාගේ රාජකාරිය තමයි පොහේට කලින් දවසේ වැවට ගිහිල්ලා මල් කඩලා අර දෙමටමල් විහාරයට එන මිනිස්සුන්ට මල් විකුණලා තමන්ගේ පවුල නඩත්තු කරගන්න එක. දැන් ඒක කරන්නේ අතර මේ පුංචි දියරේ. හැබැයි අය පොයට පසු දින එනවා. දවසක් පොයට කලින් දවසේ ඇය ආවේ නැහැ. හැබැයි පොයට පහුවදා ආවෙත් නැහැ. රත්නශ්‍රීට හිතන පොඩක් ගිහිලා බලන්න ඕනේ. රත්නශ්‍රී හවස් වෙලා තමන්ගේ තව එක මිත්‍රයෙක් එක්ක මේ දියණිය ඉන්න ගෙදරට යනවා. ගියාම ඔව් දකිනවා මේ පුවක් ගස් 4ක් හිටවලා ඒකට ලී 4ක් දාලා තකරන් 2ක් දාලා පොඩි මඩුවක් ගහලා තියෙනවා. ඒ අහලම තියෙනවා පොල් ඇතු වලින් වට කරපු පුංචි ගේ කෑල්ල. ඒ අර තකරන් 2 යට රුක් ඇතන ලී වලින් හදපු පුංචි 4ස් පෙට්ටියක ඉස්කෝලේ අඳින සුදු ගවුම ඇඳලා අර ඉස්කෝලේ නාපු පුංචි දැරිය වැතිරිලා ඉන්නවා. එක පැත්තකින් තාත්තා බිම ඇනගෙන ඉන්නවා වෙන කිසිම කෙනෙක් මේ ගෙදර හිටියේ නැහැ. ඒ කියන්නේ අර පුංචි දැරිවිය මිය ගිහින්. පස්සේ තතු හොයලා බලනකොට ඇය මල් කඩන්න ගිහිල්ලා එදා දවසේ වැස්ස වැහැලා ඇය දියේ ගිලිලා මැරෙනවා. දැන් ඔයාට මම ওই කතාව කියද්දි හරිද? ඔයාට හිතේ ඔයාට තියෙන අත්දැකීම් අනුව
ඔයා දැකලා තියෙන ටකරම් මඩු වලට අනුව ඔයා දැකලා තියෙන පැල්පත් වලට අනුව අර මඩුවක් අස්සේ අර පුංචි දැරිවිය මිනියක් විදිහට පොඩි හතරස් පෙට්ටියක ඉන්න එක ඔයාගේ හිතේ මැවුලක් පේන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ චිත්‍රය ඔයාට ආවේනික චිත්‍රයක්. මේකේ ඉන්න එක එක්කෙනාට ඒ චිත්‍රය එක එක විදිහට පේන්න ඇති. අන්න ඒකට අපි කියනවා යම්කිසි කෙනෙක්ගේ හිතේ රූප අඳිනවා. එහෙම නැත්නම් වාක් චිත්‍රණය කරනවා. එහෙම නැත්නම් ඒ ඉදිරිපත් කරන තොරතුරු වලින් කෙනෙක්ගේ අභ්‍යන්තරය ඇතුලේ එයාට ආවේනික සිතුවමක් මවනවා කියලා අපි ඒකට කියනවා. දැන් මේක බලන්න. සුරතල් දියණිය මොල කැටි වදනින් මා අමතන් කවන්නිය පොවන්නිය මා ගැන බියවයි. සිංහසීවලී තම පියාණන්ට තුරුළු වෙලා උරහිසට නැගලා තාත්තත් එක්ක හුරතල් වෙලා තාත්තට කවලා තාත්තට පොවලා තාත්තා පරක් වුණාම බය වෙන විදිය සිංහසීවලී තම තාත්තත් එක්ක හැසිරෙන විදිය මේ පද ටික කියනකොට හරි අපූර්වට අපිට චිත්ත රූප ජනනය වෙන තරම් සමීප වෙනවා. එනිසා අපි මේකට කියනවා වාක් චිත්‍රණය වෙන බස්වහරක් භාවිතයට ගන්නවා කියලා. වාක් චිත්‍රණය වෙන බස්වහරක් භාවිතයට ගන්නවා කියලා. අපි ලියමු. සිංහසීවලී තම පියාණන්ට දක්වන සිංහසීවලී තම පියාණන්ට දක්වන සෙනෙහස ලෙන්ගතුකම් සිංහසීවලී තම පියාණන්ට දක්වන සෙනෙහස ලෙන්ගතුකම් පියාණන් සමග සුරතල්ව හැසිරෙන ආකාරය පියාණන්ට කවන පොවන ආකාරය මනසෙහි සිතුවම් වන අයුරින් මනසෙහි සිතුවම් වන අයුරින් සියුම් මටසිලුටු බසක් යොදමින් සියුම් මටසිලුටු බසක් යොදමින් ඉදිරිපත් කරයි. සිංහසීවලී තුල ඇති සෞම්‍ය ගුණය අනුප්‍රාසවත් පද සංඝටනයෙන් අපූර්ව ලෙස මතු කිරීමට සරත් චන්ද්‍රයන් සමත් වී ඇත. සරත් චන්ද්‍රයන් අපූර්ව ලෙස මතු කිරීමට සරත් චන්ද්‍රයන් සමත් වී ඇත. හරි. දැන් අපි ප්‍රශ්නේ අවසන් කරනවා මෙන්න මෙහෙම. කොහොමද අවසන් කරන්නේ මෙන්න මෙහෙම. වෙනම ලියමු. නාට්‍ය නිර්මාණය තුල විවිධ භාෂා උපක්‍රම භාවිතයට ගනිමින් නාට්‍ය රසවත් කිරීම සඳහා භාෂාව භාවිතා කිරීමෙහිලා සරච්චන්ද්‍රයන් දක්වන දක්ෂතාවය ඉහත උද්ෘතයන් තුලින් මනාව විවරණය කළ හැකිය.
නැත්නම් මනාව විවරණයට ලක් වේ. විවරණයට ලක් වේ. මනාව විවරණයට ලක් වේ. හරි. ඔතනින් ওই ප්‍රශ්නේ අවසන් වෙනවා. ඔන්න ඔය විදිහට ඔයාට ওই ප්‍රශ්නෙට උත්තරේ ගොඩනගා ගන්න පුළුවන් නම් වැදගත් වෙන්නේ මා ඔයාට දීපු කරුණු අතරින් භාෂා ලක්ෂණ ටික විතරයි. ඊට අමතරව ඒකට එකතු කරපු දේවල් ඔයාට අලුත් විදියට වෙනස් කර ගන්න පුළුවන්. බය වෙන්න එපා. බොහොම විවෘතව හිතන්න. ඔය මූලික කරුණු ටික දාලා ඔයාගේ නිර්මාණශීලී අදහස ඔකට එකතු කළත් ඕකට ඔබට උපරිම ලකුණු ලබා ගන්න පුළුවන්. වැදගත් වෙන්නේ අර මූලික භාෂා ලක්ෂණ ටික හඳුනාගෙන ඊට අදාළ උද්ෘතයේ උපටණය පාවිච්චි කරලා උත්තරයේ අම්මාකාරයකට ගොඩන එක. ගොඩනගන එක. එතකොට ඔයාට පේනවා කොහොමද අපි උත්තරයක් එක එක උද්ෘතයන් වලට අදාළව උත්තරයක් ගොඩනගාගෙන යන්නේ කියලා. මම කියන්නේ අන්නේ ගොඩනගා ගන්නව ශක්්‍යතාවයත් මේක ඇතුලේ අපි තා හොඳින් වටහා ගන්න ඕනේ. හරි. එවනම් අද දවසේ අපි කතා කරන ප්‍රශ්නය සාකච්ඡා කරලා ඉවරයි. ඔබට රවින්දි ප්‍රශ්නයක් අහනවා මොකක්ද අහන්නේ? භාෂාව පොත කරන්නේ නැද්ද සර් කියලා. කරනවා. ඒක කරන්නේ මෙහෙමයි. දැන් ඔයාලා අපි 11ට අරගෙන යනවානේ. 11ට අරගෙන ගියාම 11 වසරේ මුල සිට පළවෙනි ව්‍යාකරණ පාඩමේ සිට නිබන්ධන සමග ඔයාලට සියලු ව්‍යාකරණ ටික උගන්වනවා. නිබන්ධන සමග පළවෙනි ව්‍යාකරණ පාඩමේ සිට සියලු ව්‍යාකරණ නිබන්ධන සමග උගන්වනවා. හරිද? එතකොට ඒක එහෙම කරන්නේ දැන් මේ ඔයාලට පහුවෙලා තිබිච්ච ටිකක් අපි 10 වසරේදී අදගෙන එන්නේ. එතකොට 10 වසරේදී හම්බ වෙන සාහිත්‍ය පාඩම් 11 වසරේදී හම්බ වෙන්නේ නැහැ. නැවත කතා කරන්නේ නැහැ. නමුත් අපි 10 වසරේදී කතා කරන සෑම ව්‍යාකරණ පාඩමක්ම 11 වසරේදී නැවත සාකච්ඡා කරමු. ඒ ටිකම තියෙන නිසා. ඒ නිසා තමයි මම ඔය භාෂාව නැත්නම් ව්‍යාකරණ වලට ඉඩක් නොදී සාහිත්‍ය ටිකම කතා කරගෙන ආවේ. එතකොට අපි අවශ්‍ය කරන බොහොමයක් සාහිත්‍ය පාඩම් සාකච්ඡා කරා. ඉතුරු ඒවත් අපි 11 වසරට ගියාට පස්සේ 10වත් 11වත් සාකච්ඡා කරමින් යන්න අපිට ඉතා හොඳ කාලයක් අවුරුද්දක කාලයක් තියෙනවා. ඒ නිසා අපිට ව්‍යාකරණ ටිකත් 11 වසරේ පාඩම් ටිකත් ඒ වගේම 10 වසරේ අපිට කතා කරගන්න බැරි වෙච්ච සියල්ලත් එකට මුසු කරපු විධිමත් පන්තියක් විදිහට 11 වසර අපි ආරම්භ කරනවා මේ එන සතියේ සිට. එතකොට ඔයාට මේ සතිය ලබන සතියේ මේලා මාසයේ මුල සිට 11 වසර පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක ඇතුලේ ඔයාට අපි උත්සාහ කරනවා බොහෝ වෙලාවට මුද්‍රිත නිබන්ධනයක් ඔබට ලබා දෙන්න හැකි උපරිම වැඩපිළිවෙල සකස් කරන්න අපේ උත්සාහය තියෙනවා. ඒ නිසා එය ඉතා හොඳට විධිමත් කරගෙන යන්න සියලු කටයුතු අපි සූදානම් කරලා තියෙනවා. සිග්නල් ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් ස්ලෝ වුණා. මම කැමති පොඩ්ඩක් ඔෆ් කරන්න. රයිට් මම කියන එක ඇහෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඇහෙනවා නම් පොඩ්ඩක් විධිමත්ව අපි ඉස්සරහට යන්න වැඩ කරගෙන යනවා. ඒ නිසා ඔබට මේක ඇතුළේ ඉතා ලස්සනට සම්බන්ධ වෙලා ඉස්සරහට ගියොත් ඔබට මේ විෂයන් සඳහා ඉතා ඉහළ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන්. හරි. තව මොනවද ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට මගෙන් අහන්න පුළුවන්. එහෙම නැත්නම් chat box එකේ දාලා අහගන්න පුළුවන් ඕනෑම දෙයක්. ඒ වගේම දැන් මේක ඇතුලේ අපි කරන මේ පාඨමාලා එහෙම නැත්නම් මේ ඉගෙනීම් මුල සිට 11 වසරේදී සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා දන්න කියන යාළුවන්ට සම්බන්ධ වෙලා ඒ අයටත් ඉගෙන ගැනීමේ අවස්ථාව උදා කරලා දෙන්න ඔයාට පුළුවන්. මොකද මේක ඇතුලේ අපි වැඩේ හරියටම අවශ්‍ය කරන කාරණේ හරියට කළමනාකරණය කරලා දෙනවා. ඒක තමයි මේකේ තියෙන වැදගත්ම සාධකය. අනවශ්‍ය කාරණා නැතත් අපි වඩා හොඳ කළමනාකරණයකින් විභාගයට වඩා හොඳ ඒ සම්මානයක් ලබා ගැනීම සඳහා මේ 10 වසර කොටසත් 11 වසරත් ව්‍යාකරණ ටිකත් සමබර උගන්වන ගමම ඒකේ රිවිෂන් එක. ඒ කියන්නේ මූලික ප්‍රායෝගික ක්‍රියාකාරකම් ටිකත් අපි ඉස්සරහට
ඉතාලම හොඳට කරගෙන යනවා. ඒ සඳහා අපි මේ තියෙන කාලය වැඩි කර තව අවස්ථාව අපිට පුළුල් කරලා ඔබට මේක කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ලොකු වැඩ කොටසක් අපිත් එක්ක සම්බන්ධ ස්පේස් එකක් තියන්න නැතුව පරිපූර්ණ විදිහට විභාගය ලියන්න ඔයාලට අවස්ථාව සැලසෙනවා. තව එකක් තමයි අපි මේ දෙසැම්බර් වලම මේ අලුත් පන්ති පටන් ගන්න එක හේතුවක් තමයි ඔයාලට මේක මාර්තු වෙනකන් 10 වසරේ ඉඳලා 11 වසරට යන්න වෙන්නේ නැහැ. හැබැයි අපි හොඳටම දන්නවා මේ අවුරුද්දේ ඒ කියන්නේ ලබන අවුරුද්දේ O level කල් යන්නේ නැහැ. එතකොට 11 වසරේ සියලු කාරණා ඉගෙන ගන්න වෙන්නේ වාර දෙකක් ඇතුළේ. එතකොට හයි ස්පීඩ් ගමනක් යන්න සිද්ධ වෙනවා. සමහර විට අපේ රටේ දරුවන්ට ඒ අතිශය දැඩි වේගකාරී භාවය නිසා යම්කිසි ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ නිසා ආරවුල නැති වෙනවා. විශේෂයෙන් මම හොඳටම දන්නවා සිද්ධ වෙන්න පුළුවන් දේ සහ රජයේ තීන්දුව ගන්න විදිය. දැන් උදාහරණයක් මේ අවුරුද්දේ විභාගය සඳහා ජාතික අධ්‍යාපන ආයතනය කියනවා සිලබස් එකෙන් අඩු කරලා ප්‍රශ්න පත්‍රය හදනවා කියලා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කියනවා නෑ කිසිම දෙයක් අඩු වෙන්නේ නෑ කියලා. එතකොට විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න පත්‍රය සකස් කිරීමේදී ඒගොල්ලන්ට ඇති වෙන ප්‍රශ්න. එතකොට ගුරුවරුන්ට ඇති වෙන ප්‍රශ්නේ මොකද්ද? අධ්‍යාපන අමාත්‍යාංශය කියන එකද කරන්නේ? එහෙම නැත්නම් ජාතික අධ්‍යාපන ආයතනය කියන එකද කරන්නේ? මේ අපේ රටේ අධ්‍යාපනය යන විදිහ. කවුද තීන්දුව ගන්නවද මොනවා කරනවද කියලා කියන්න දන්නේ නැහැ. එතකොට right සර් කියන්න හොඳ පොතක් කියන්න කියලා කියනවා. right මම ඔයා මේ එහෙම ඉල්ලීමක් කළ නිසා මම පොතක නමක් කියන්නේ නැතුව කෙලින්ම ඔයාගේ group එකට PDF එකක් එවන්නම් හොඳ පොතක්. ඒක මේ නිකන් chance එකක් විදියට. ඒ කියන්නේ පොත ඔයාගිලා සල්ලි වලට ගන්න ඕනේ නැහැ. ඒ උත්තේජනයට. එහෙම ප්‍රශ්නයක් මා වෙත යොමු කළාට ඔබත් ඒ પરම්පරාවට එකතු වෙන්න පොඩි ඇල්මක් දක්වපු නිසා මම PDF එකක් දාන්නම් පොතක ලස්සන පොතක ඔයා ඒක කියවන්න. ඔබට අවස්ථාව දෙන්නම් නොමිලේම ඒක ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් එකේ බලාගෙන කියවන්න. ටිකක් වෙනස් විදිහේ පොතක් කියවන්න. මම හිතනවා ඒක ටිකක් try කරලා කියවන්න. ටිකක් දරා ගන්න අමාරු වුණත් කමක් නැහැ. මම එහෙම එකක් තමයි ටිකක් කියවන්නේ. ඒක තමයි පොඩි ක්‍රියේටිව් එකක් තියෙන්නේ. හරි. උත්සාහ කරලා කියවලා ඒවා තේරුම් ගන්න උත්සාහ කරා. ඒ නිසා මම නමක් නොකියම පොත එවන්න. හරි. මම ඒක බාර ගන්නවා. පළවෙනි පොත ඒ කියවීමේ උත්තේජනය සඳහා ලබා දෙන්න. මම කතා කරමින් හිටියේ අපේ රටේ අධ්‍යාපනය ගැන. ඒ නිසා එවැනි තත්වයක් තුල අනිවාර්යෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ගන්න තීරණ සහ මොක ගන්නවද කියලා තීරණය කරන්න බෑ. කොහොම නමුත් පළවෙනි එක තමයි විභාගයේ ඔයගොල්ලන්ට කල් යන්නේ නැහැ කියන එක නිශ්චිතව මම කියනවා. ඒ නිසා මැයි වෙනකම් අප්‍රේල් වෙනකම් කොහොමත් යනවනේ. මැයිනේ ඔයගොල්ලන්ට 11 වසරට යන්න වෙන්නේ පාසල් තුල. ඒ වෙනකම් ඔයගොල්ලන්ට 11 වසර මග ඇරුණොත් ඒකේ සිද්ධ වෙන අතුරු ආබාධ අපිට ඒ මොහොතේ සිට ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා ඒකට පූර්ව සූදානමක් විදියට මා හිතනවා මේ දෙසැම්බර් සිටම ඔබ 11 වසරේ අත්දැකීම සහ ඒ විෂයන් වලට සහ 10 11 සියල්ල ආවරණය කරමින් 9 11 පන්තියක ඉගෙනුම සඳහා ඔයාගේ මානසික තත්ත්වය වෙනස් කරගෙන ගියොත් වඩා හොඳයි කියන එක. ඒක මගේ අත්දැකීමෙන් සහ මේ සිද්ධ වෙන කාර්යයන් පිළිබඳ යම්කිසි අවබෝධයකින් සිටින නිසා මට දැනෙන වඩාත් උචිතම සහ යෝග්‍යම කාරණාව. ඒ නිසා අපි ලබන සතියේ සිට ඔබගේ අලුත් පන්ති ආරම්භ කරනවා 11 වසර. එතකොට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේකට සම්බන්ධ වෙන ඕනෑම කෙනෙකුට මේ පණිවිඩය දෙන්න සහ කියන්න ඇවිත් බලලා වඩා හොඳරන් අපි ගාව රැඳෙමින් මේ ගුණාත්මක භාවය ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. එහෙමනම් අද දවසට හිමි කාලය මෙතකින් අවසන් වෙනවා. අපි අද දවසේ සම්පූර්ණ ප්‍රශ්නයක් සාකච්ඡා කරා. එතකොට අපිට මේක ඇතුලේ තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි ඉවර කරනවා. කොහොමත් ඒවා අනුබද්ධව තමයි ඊළඟ පන්තියට යන්නේ. ඒවත් අනුබද්ධ කරගෙන අපි ඉස්සරහට යනවා. එහෙනම් ඉතින් ලබන සතියේ හමු වෙමු. ඒතෙක් ඔබට සුබ සතියක්. පාසල් ගියාට කමක් නැහැ. හොම්බකට නහය පොඩ්ඩක් පරිස්සමට තියාගෙන මේ කාලය ගත කරන්න කියන එක නම් මතක ඇතුව ඔබට මතක් කරන්න ඕනේ. එහෙනම් සුබ රාත්‍රියක් ආයුබෝවන්. හමු වෙමු යලි ලබන සතියේ.